පුතේ අපි මේ 18 වෙනි පිටුවේ මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂණ කතා කළාද? සැලසුම්ගත ආර්ථිකයක මිලට අයත් කාර්යභාරය කියන එක නේද කතා කළේ අවසානට? හරි, very good. අපි ඉන්නේ පුතේ පිටු අංක 18 මිශ්‍ර ආර්ථිකය කියන මාතෘකාවේ. එහෙනම් මේ ආර්ථික පද්ධති පාඩම අදින් අවසන් වෙනවා. ඒ හින්දා තමයි ඔයාලට මම ටියුට් එකක් දුන්නේ. නිෂ්පාදන හැකියා ආදර්ශය කියලා ටියුට් එකක් හම්බෙලා ඇති. ටියුට් ගත්ත ළමයිට ඒ ටියුට් එකනේ හැමෝටම හම්බෙලා තියෙන්නේ. බලන්න ඒ ටියුට් එක තමයි හම්බෙලා තියෙන්න ඕන. නිෂ්පාදන හැකියා ආදර්ශය කියලා ටියුට් එකක් හම්බෙලා ඇති. නැත්තම් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඒ ටියුට් එක තමයි ලබන සතියේ ඉඳලා මම පන්තියේ කරන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම නිබන්ධනයක් ගන්න වෙනවා. ඊට පස්සේ ඒකත් එක්කලා තමයි පාඩම යන්නේ පුතේ. එක දවසක ඔයාට මම තියරි පාඩම කරන ඔයාගේ පොතේ ලියාගෙන ඊට පස්සේ ඔයාට රිවිෂන් එකේ ඔය ටියුට් එකේ තියෙන පාඩම ඊළඟ දවසේ ආයෙ කරනවා. ඒ කියන්නේ එකම දේ තමයි දෙපාරක් කරෙන්නේ. ඒ ඔයාට මේ ඔන්ලයින් ප්‍රශ්න විසඳ ගන්න ඕන නිසා ඒ හින්දා විධිමත් ක්‍රමයකට පාඩම යනවා. කාට හරි ඒ නොතේරෙනවා නම් ඔයාලා ඒ බව මට දැනුවත් කරන්න. ඊට පස්සේ අපිට ආය දවසක දාලා මේ නොතේරිච්ච කොටස් ආය ආවරණය කරන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ පුතේ සාමාන්‍ය පන්ති පටන් ගන්න කොච්චර කාලයක් යයිද කියලා. මේ යන විදිහට ලොකු අවධානමක් තියෙනවා සාමාන්‍ය පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නමුත් අපි පන්ති කරගෙන යනවනේ. අපි මූලයේ ඉඳලා කරගෙන ආපු විදිහට අපි හිමීට යනවා. ඒ හින්දා හිමීට අපි වැඩේ කරගෙන යමු. ඒ වගේම ලෙසන් එකට සම්බන්ධ වෙච්ච අය අතරමඟදී අයින් වෙන්න එපා. හැමෝම ලෙසන් එකේ ඉන්න සිග්නල් ප්‍රශ්න එනවා. දැන් බලන්නකෝ දැන් ඔන්න අද කරන්ට් එක නෑ මෙහෙට. ඒ ප්‍රශ්නේ ඉතින් තියෙනවා. ඉතින් ඒ නමුත් මම පන්ති කරගෙන යනවා. උපරිම වෙලාවක් බලමු අපි. මං හිතන්නේ පුළුවන් වෙයි කරගෙන යන්න කරන්ට් එක එයි කියලා හිතනවා. එතකොට ප්‍රශ්න ඉවරයි. එහෙම තමයි පුතේ තාක්ෂණික ගැටලු තියෙනවා හැමෝටම. ඔයාට වගේම මටත් තියෙනවා. මට වගේම හැමෝටමත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒවට මේ සැලිලා නැත්තම් ඒවට මූණ දෙන්න බැරුව පන්ති නවත්තගෙන නැත්තම් මොකක් හරි වෙන පිස්සුවක් කෙල්ලනවා නම් ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒ හින්දා ඒ අභියෝග එනවා. ඒවට සාර්ථකව මූණ දීලා අපි යමු ගොඩ නේද? හරි එහෙනම් අපි බලමු පුතේ මිශ්‍ර ආර්ථික පද්ධතිය ගැන කතා කරන්න. හරි ඉස්සල්ලාම අහගන්න අපි මේ දක්වා කතා කළා පුතේ ප්‍රධාන ආර්ථික ක්‍රම දෙකක්. ඔයාලට මතක අපි මුලින්ම සාකච්ඡා කළේ ප්‍රධාන ආර්ථික ක්‍රම තුනක් කියලා දෙන්නේ නැති සාම්ප්‍රදායික ආර්ථිකය, ඊළඟට වෙළඳපොළ ආර්ථික ක්‍රමය, ඊළඟට සැලසුම් ආර්ථිකයේ හෙවත් විධානගත ආර්ථික ක්‍රමය, ඊළඟ එකනා තමයි මිශ්‍ර ආර්ථික ක්‍රමය කියලා අපි ඉගෙන ගත්තේ. එතකොට මේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක තියෙන ප්‍රධාන ලක්ෂණ වෙන්නේ පුතේ අර සැලසුම් ආර්ථික ක්‍රමය හා වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ තියෙන ලක්ෂණවල එකතුවකින් තමයි මිශ්‍ර ආර්ථික ක්‍රමය හැදිලා තියෙන්නේ. කොටිම කිව්වොත් සාම්ප්‍රදායික ක්‍රමය, වෙළඳපොළ ආර්ථිකය, සැලසුම් ආර්ථිකය, ඒ කියන සියල්ලංගේම එකතුවකින් සැදුන්ලත් ආර්ථිකය තමයි මිශ්‍ර ආර්ථිකය කියලා කියන්නේ. ඉතින් වර්තමාන ලෝකයේ අපි පිළිගන්නවා පුතේ ලෝකේ හැම රටකම තියෙන මිශ්‍ර ආර්ථික ක්‍රමයක්. ඒකට හේතුව තමයි කිසිදු රටක සුද්ධ වශයෙන් ධනවාදී වෙළඳපොළ ක්‍රමයේ තියෙන රටවල් නැහැ ලෝකේ. ඒ වගේම කිසිදු රටක සමාජවාදී සැලසුම් ආර්ථිකයන් තියෙන රටවල් ලෝකේ නැහැ සුද්ධ වශයෙන්. ඒ වගේම සාම්ප්‍රදායික ආර්ථිකයන් තියෙන රටවලුත් නැහැ. ලෝකේ වර්තමානයේ තියෙන දරුවනේ මේ ආර්ථික ක්‍රමවල එකතුවක්. ඒ එකතුවකින් හැදුණු මිශ්‍රණයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකාව ගත්තත් ශ්‍රී ලංකාවේ තියෙන්නේ මිශ්‍ර ආර්ථිකයක්. අපේ රටෙත් සැලසුම් ක්‍රමයක් තියෙනවා, වෙළඳපොළ ක්‍රමයක් තියෙනවා, සාම්ප්‍රදායික ක්‍රමයේත් කොටස් තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා හැදිච්ච මිශ්‍ර ආර්ථික පද්ධතියක් තමයි ලංකාවෙත් තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් ඇමරිකාව ගත්තත්, ඉන්දියාව ගත්තත්, චීනය ගත්තත් ලෝකයේ සෑම රටකම පාහේ වර්තමානයේ තියෙන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්. හැබැයි මේ මිශ්‍රණයේ ස්වභාවය පුතේ රටින් රටට වෙනස්. මිශ්‍ර ආර්ථිකයක් තමයි තියෙන්නේ. ඒ මිශ්‍රණයේ ස්වභාවය රටින් රටට වෙනස්. ඒ කියන්නේ
සමහර රටවල් වල තියෙන මිශ්‍රණය අනිත් රටේ මිශ්‍රණයට සමාන වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ලංකාවේ මිශ්‍ර ආර්ථික ක්‍රමේ ඉන්දියාවේ මිශ්‍රණයට සමාන නැහැ. ඉන්දියාවේ තියෙන මිශ්‍රණය චීනයට සමාන නැහැ. චීනේ තියෙන මිශ්‍රණය ඇමරිකාවට සමාන නැහැ. හැබැයි මේ හැම රටකම තියෙන මිශ්‍රණයක් තමයි. ඒ මිශ්‍රණයේ ස්වභාවය රටින් රටට වෙනස් වෙනවා. ඒ හින්දා අපි මතක තියාගන්න ඕනේ වර්තමානයේ හැම රටකම තියෙන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කියන එක ඔලු ගෙඩියේ තියෙන්න ඕනේ. ඒ මිශ්‍රණයේ ස්වභාවය වෙනස් වුණාට සෑම රටකම ක්‍රියාත්මක වෙන්නේ මිශ්‍ර ආර්ථික පද්ධතිය. හරි අපි එහෙනම් අපි පොඩි හැඳින්වීමක් ලියාගමු පුතේ. මිශ්‍ර ආර්ථික පද්ධතිය කියන තැන ඔයා පොඩි හැඳින්වීමක් ලියාගමු. විනාඩියක් දෙන්න පුතේ. මම පුතාලා ලියන්න නෝට් එක මිශ්‍ර ආර්ථික පද්ධතිය ගැන. රට සතු දේපළවල මම එක් කියලා දෙන්නම් ලියන්න. රට සතු දේපළවල හිමිකාරීත්වය රට සතු දේපළවල හිමිකාරීත්වය රජය මෙන්ම පුතේ ගෲප් දෙක නම්බර් දෙකේ ක්ලාස් එක නෙමෙයි අද තියෙන්නේ. අද තියෙන්නේ පුතේ අද බ්‍රහස්පතින්දනේ දරුවනේ. අද තියෙන්නේ පළවෙනි කණ්ඩායමේ පන්තිය. දෙවෙනි කණ්ඩායමට මම දීලා තියෙන්නේ පුතේ බදාදා 1:03 ටයිම් එකයි ඉරිදා 1:03 ටයිම් එකයි. ඒ නිසා අද දවසේ තියෙන්නේ පුතේ මේ පළවෙනි කණ්ඩායමේ පන්තිය තියෙන්නේ. පළවෙනි කණ්ඩායමේ පන්ති. මේකේ ඉන්නවනම් දෙවෙනි කණ්ඩායමේ දරුවෝ ඒ අය දැනට ඉවත් වුණාට කමක් නැහැ. අවශ්‍ය නම් අහගෙන හිටියත් කමක් නැහැ. හැබැයි ඒ අය අනිවාර්යෙන්ම මේ ඉරිදා ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා පන්තියට අනිවාර්යෙන් එන්න ඕනේ. අනිද්දා 1:03 තියෙනවා. බදාදා 1:03 තියෙනවා. ඕනනම් ලියාගන්නේ ටයිම් ටේබල්. බදාදා 1:03යි ඉරිදා 1:03යි තියෙන්නේ කණ්ඩායම් අංක 2 පන්තිය. කණ්ඩායම් අංක 1 පන්තිය තමයි බ්‍රහස්පතින්දා අපි සාමාන්‍ය ටයිම් එක තිබ්බේ 2:04 අද ටියුට් දුන්න හින්දා තමයි 2:45 ඉඳලා 4:45 වෙනකම් කරනවා. ඊළඟට අය දවසක් දාලා තිබ්බා ඊයේ අදයි තිබ්බේ මට සමායනේ ඊයේ දවසේයි අද දවසේ තිබ්බේ පන්ති. ඊයේ දවසේ පන්ති කරේ නෑ මොකද ඊයේ පොළොන්නරුවේ ටියුට් දුන්න 3ට විතර වෙනකන් ඉවරුණා අපි. ක්ලාස් එකේ නියමිත ටයිම් එකේ කරන්න බැරි හින්දා මං ක්ලාස් එක නවත්තවුවා. අද තිබ්බේ මේ දෙවෙනි පන්තිය නේද? එහෙනම් ටයිම් ටේබල් එක දන්නවා ඔයාලා. ඒක ලියාගෙන තියාගන්න ඒ ටයිම් එකට යනවා. හරි? රයිට්. තව අමතර ටයිම් වැටුණත් ওই ටයිම් එක යනවා. හරි. අපි ලියාගමු. රට සතු දේපළවල හිමිකාරීත්වය රට සතු දේපළවල හිමිකාරීත්වය රජය මෙන්ම පෞද්ගලික අංශය සතුව පවතින මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා
වෙළඳපොළ යාන්ත්‍රණය මෙන්ම වෙළඳපොළ යාන්ත්‍රණය මෙන්ම වෙළඳපොළ යාන්ත්‍රණය මෙන්ම සැලසුම් යාන්ත්‍රණයද සැලසුම් යාන්ත්‍රණයද සැලසුම් යාන්ත්‍රණයද භාවිත කරනු ලබන භාවිත කරනු ලබන ආර්ථික පද්ධතියක් ලෙස ආර්ථික පද්ධතියක් ලෙස මිශ්‍ර ආර්ථික පද්ධතිය මිශ්‍ර ආර්ථික පද්ධතිය හඳුනා ගනී. ආර්ථික පද්ධතියක් ලෙස මිශ්‍ර ආර්ථික පද්ධතිය හඳුනා ගනී. පුතේ නිමේෂ් ඔයා මේ මයික් එක මියුට් කරගන්න පුතා. හරි. මිශ්‍ර ආර්ථික පද්ධතිය හඳුනා ගනී. තවදුරටත් ලියන්න පුතේ ඒකේ. එතනම ලියා ගන්න. වර්තමාන ලෝකයේ වඩාත් ප්‍රායෝගිකවම දැකගත හැකි ආර්ථික පද්ධතිය වන්නේ මිශ්‍ර ආර්ථිකයයි. ආර්ථික පද්ධතිය වන්නේ මිශ්‍ර ආර්ථිකයයි. ලෝකයේ කිසිදු රටක සුද්ධ වශයෙන් ධනවාදී හෝ සමාජවාදී වෙළඳපොළ ක්‍රමය හෝ සැලසුම් ක්‍රමය ක්‍රියාත්මක වන ආර්ථිකයන් දක්නට නොලැබේ. ඒකේ පුතේ මෙහෙමයි. ඒ කියන්නේ ලෝකේ කොහෙවත් රටක පුතේ සුද්ධ වශයෙන් ධනවාදය හෝ සමාජවාදය, ඒ වගේම සුද්ධ වශයෙන් වෙළඳපොළ ක්‍රමය හෝ සැලසුම් ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් ලෝකේ කොහෙවත් නැහැ. වර්තමානයේ කිසිදු රටක නැහැ. ලෝකේ හැම රටකම පාහේ තියෙන පුතේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්. ඒ කියන්නේ දැන් ධනවාදය කියලා කිව්වේ පුතේ
රට සතු දේපළවල අයිතිය පෞද්ගලික අංශයේ සතුව තියෙන රටක්නේ. නේද? දැන් සමාජවාදී කියලා කියන්නේ රට සතු දේපළවල අයිතිය රජයේ සතුව තියෙන රටවල්. හැබැයි වර්තමාන ලෝකයේ කිසිම රටක සියලු දේපළ පෞද්ගලික අංශයට හෝ සියලු දේපළ රජයට හිමි වෙලා තියෙන රටවල් කොහෙවත් නැහැ. ඒ කියන්නේ ධනවාදී හෝ සමාජවාදී ඒ වගේම වෙළඳපොළ හෝ සැලසුම් ක්‍රමය ක්‍රියාත්මක වන ආර්ථිකයන් සුද්ධ වශයෙන් හඳුනගන්න බෑ. ලෝකයේ සෑම රටකම පාහේ තියෙන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔය සැලසුම් ක්‍රමය, මිල ක්‍රමය, ඒ වගේම සාම්ප්‍රදායික ක්‍රමය, ධනවාදය, සමාජවාදය ඔය ඔක්කොම එකතු වෙලා හැදිච්ච මිශ්‍ර තත්ත්වයක් තියෙන්නේ. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඒ කියන්නේ හැම රටකම පුතේ හැම දෙයක්ම එකතු වෙලා හැදිච්ච ආර්ථිකයක් තියෙන. දැන් බලන්න ශ්‍රී ලංකාව ගන්නකො අනිත් රටවල් වලට යන්න කලින්. දැන් අපේ ලංකාවේ පුතේ සමහර දේපල රජයේ සතුව තියෙනවා. ඔයා දන්නවා රජයේ සතු ඉඩම් තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, ව්‍යවසායන් තියෙනවා නේද? ඒ වගේම සමහර දේපල තියෙනවා පෞද්ගලික අංශයට හිමි වෙලා. නේද? දැන් අපිට කියලා මෝටර රථයක් තියෙනවා, ඊළඟට ඉඩමක් තියෙනවා. නේද? ඒ කියන්නේ පෞද්ගලික අංශයට හිමි වෙච්ච දේපල තියෙනවා. ඒ වගේම අපි සමහර ප්‍රශ්න දැන් රාජ්‍ය ව්‍යවසායන් රජයේ ආයතනවල ප්‍රශ්න අපි විසඳන්නේ සැලසුම් ක්‍රමය යොදාගෙන. විධානගත ක්‍රමය යොදාගෙන. නමුත් බලන්නකො වෙළඳපොළ ක්‍රමය යොදා ගන්නවා දැන් පෞද්ගලික අංශයේ කටයුතු කරන තැන්වල ගොඩාක් දුරට වෙළඳපොළ යාන්ත්‍රණය යොදාගෙන අපි ප්‍රශ්න වලට විසඳුම් හොයනවා. ඒ නිසා පුතේ කිසිම රටක ලෝකයේ කිසිදු රටක සුද්ධ වශයෙන් ධනවාදය හෝ සුද්ධ වශයෙන් සමාජවාදය වෙළඳපොළ ක්‍රමය සැලසුම් ක්‍රමයේ ක්‍රියාත්මක වන රටවල් නෑ ඇත්තටම. අද තියෙන මිශ්‍රණයක්. හැබැයි පුතේ මතක තියාගන්න ඒ මිශ්‍රණයේ ස්වභාවය රටින් රටට වෙනස්. මිශ්‍රණයේ ස්වභාවය රටින් රටට වෙනස්. ඒ හින්දා තමයි රටවල් වල ආර්ථික ක්‍රම අතර වෙනස් වීමක් තියෙන්නේ. දැන් ශ්‍රී ලංකාවේ දේපල අයිතිය බෙදලා ගිහිලා තියෙන විදිහට නෙමෙයි ඉන්දියාවේ ගිහිලා තියෙන බෙදලා. ඉන්දියාවේ තියෙන ක්‍රමයට අනුව බෙදලා ගිහිලා තියෙන විදිහ නෙමෙයි ඇමරිකාවේ තියෙන්නේ සමහර විට. චීනයේ තියෙන්නේ. රටින් රටට මේ දේපල හිමිකමේ ස්වභාවය වෙනස්. මූලික ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න හදාගෙන තියෙන යාන්ත්‍රණයේ ස්වභාවය වෙනස්. ඒ හැම රටකම මේක සමාන නැහැ. ඒ නිසා මේ මිශ්‍රණය රටින් රටට වෙනස්. ඉතින් හොඳම මිශ්‍රණය හොයාගත්තු රටවල් ඉක්මනින් තමන්ගේ රට ගොඩ දාගෙන තියෙනවා. දැන් චීනය වගේ රටවල් වල පුතේ ගොඩාක් දුරට හොඳම මිශ්‍රණය හොයාගෙන තියෙනවා. ඒ හින්දා වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙලා ඉදිරියට යන රටක් විදිහට අඳුරගෙන තියෙනවා චීනය. දැන් ඔයාලට මම පහුගිය දවසකත් මතක් කළා මේක මේ ටියුට් එකේ අවසානටත් මම කතා කරනවා. ඔයාලට මතකද මම ඔයාලට කියලා දුන්නා මේ බ්‍රික්ස් කියලා රටවල් පහක් තියෙනවා. මෙන්න මේ නම් ටික මතකද ඔයාලගේ පුතාලා? බ්‍රික්ස් කියන රටවල් පහ. මතකද බලන්න? මේ රටවල් පහ. ඒ පවරනම් පව එක ආවා. නේ. හරි. දැන් ඔයාලට මාව පේනවා ඇති. පුතේ මේ බ්‍රික්ස් කියන රටවල් පහෙන් හඳුන්වන්නේ මොනවද කියලා බලන්න. මම එදත් කියලා දුන්නා මේ B කියන්නේ පුතේ බ්‍රසීලය. R කියන්නේ රුසියාව. I කියන්නේ ඉන්දියාව. මේ C කියන්නේ පුතේ චීනය. මේ S කියන්නේ සවුත් අප්‍රිකා, දකුණු අප්‍රිකාව. මේ රටවල් පහ අපි හඳුන්වනවා පුතේ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකයේ මේ වෙළඳපොළ ක්‍රමයට ප්‍රමුඛතාවය දීලා ඉදිරියට එන රටවල්. ඉතින් මේ රටවල් වලත් සම්පූර්ණයෙන්ම වෙළඳපොළ ක්‍රමයේම නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. මිශ්‍රණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ මිශ්‍රණය තුල යාලා වැඩිබර තැබීමක් කරලා තිනවා වෙළඳපොළ ක්‍රමය අනුගමනය කරන්න. මොකද ලෝකේ රටවල් අද හොයාගෙන තිනවා අසාර්ථකභාවයෙන් වැඩිම ක්‍රමය තමයි සැලසුම් ක්‍රමය. පුතාලට මතක ඇති සැලසුම් ක්‍රමේදී අර විධාන ක්‍රමයක් තියෙන්නේ. නේද? ඉහළින් පහළට විධාන දෙන ක්‍රමයක් තියෙන්නේ. දේපළවල අයිතිවාසිකම් ආණ්ඩුව සතුව තියෙන්නේ. නේද? රාජ්‍යයේ මැදිහත් වීම අධිකයි. අන්න ඒ වගේ දැන් වර්තමානයේ තියෙන පුතේ ලෝකේ රටවල් ගමන් කරන්නේ මේ වෙළඳපොළ දිශාවට තමයි හැම රටක්ම තල්ලු වෙලා යන්නේ. ඒ කියන්නේ වෙළඳපොළ ක්‍රමයේ සාර්ථකයි කියන එක අර සැලසුම් ක්‍රමයට සාපේක්ෂව වෙළඳපොළ ක්‍රමයේ සාර්ථකයි කියන එක තමයි ගොඩක් රටවල් හොයාගෙන තියෙන්නේ. එහෙනම් ඒ දිශාවට තමයි බොහොමයක් රටවල් ගමන් කරන්නේ. නේද? හරි. අපි යමු පුතේ ඔතන මෙන්න මේ මාතෘකාව හයිලයිට් කරගන්න. මේ කරුණු යටින් ඉරි ගහ ගන්න. ගොඩාක් වටිනවා මේවා.
ඔයාට මං ඊළඟට දෙන පේපර් වල මේ ප්‍රශ්න මේවා ඔක්කොම දාලා තමයි හැදෙන්නේ පුතේ. දැන් අද ඔයාලට තියුට් ගත්ත අය දන්නවා ඊයේ යදයි ගත්තේ ළමයි. දැන් හෙට නෙමෙයි අනිද්දා ඉරිදා මැදිරිගිරිය ළමයි අනිවාර්යෙන් ගන්න දිවුලංකඩවල ළමයි සහ මැදිරිගිරිය ළමයි. පුතේ එහෙම නැතුව කරගෙන යන්න අමාරුයි. මොකද අපිත් සෑහෙන වියදමක් දරනවා මේ වැඩසටහනට. ඒ හින්දා පන්ති ගාස්තු ගෙවලා ඔයාලට නිබන්ධන ගන්න අපි සාමාන්‍ය විදිහට පන්තිය මේ කරගෙන යන්න. කිසියම් දරුවෙකුට මොනවා හරි ගැටලු තියෙනවා නම් අපෙන් අහන්න පුළුවන්. ඔයාලට පුදුම නිදහසක් මන් දීලා තියෙනවා කතා කරන්න අපිත් එක්ක. ඒ නිසා හැමෝම කතා කරන්න බය වෙන්න එපා පුතේ. අපි ආයේ මේ අල්ලගෙන කන්නේ නැහනේ ඔයාව. ඒ නිසා ඔයාගේ ගැටලු ඉදිරිපත් කරන්න සුහදව ඉන්න හැම වෙලෙම ප්‍රශ්න කතා කරන්න නේද? අඩුම තරමින් මේ මැසේජ් එකක් හරි දාන්න පුළුවන් වෙන්න එපේ. ගුරුවරයාත් එක්ක එහෙම සම්බන්ධයක් තියාගන්න. එතකොට ඔයාලට ලේසි අපෙන් ප්‍රශ්නයක් වුණත් අහන්න. ඒක හොඳට මතක තියාගන්න. අපි මොනවත් කියන්නේ නැහනේ. ඒ හින්දා ගැටලු විසඳගෙන ඉස්සරහට යන දැන් සමහර කොටස් අමාරු කොටස් ආපුවම මම ගොඩක් හිමීට කියලා දෙනවා. ලොකු කාලයක් අරගෙන කියලා දෙනවා. පුතේ මයික් එක මියුට් කරගන්න. මං හිතන්නේ ඔව් හරි නේද? නෑ තාම මියුට් උනේ දැහැමි මයික් එක මියුට් කරගන්න. හරි බලා ගන්නකො පුතේ ලක්ෂණ ටික මෙන්න මේ ටික කටපාඩම් කරගන්නමයි පුතාලා. පළවෙනි ලක්ෂණය බලන්න. ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයන් ලෙස පාරිභෝගිකයන් නිෂ්පාදකයන් නිෂ්පාදන සම්පත් හිමිකරුවන් සහ ආණ්ඩුව කටයුතු කිරීම. ඒ කියන්නේ පුතේ මේ මිශ්‍ර ආර්ථික ක්‍රමය හසුරුවන පාර්ශවයන් කීප දෙනෙක් ඉන්නවා. මෙන්න මෙයාලා තමයි ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරී ඒකක විදිහට කටයුතු කරන්නේ. එක්කෙනෙක් තමයි පාරිභෝගිකයා. අනිත් එක්කනා නිෂ්පාදකයා. ඊළඟ එක්කනා නිෂ්පාදන සම්පත් හිමිකරුවන් සම්පත් හිමිකරුවන්. ඊළඟට ආණ්ඩුව. ඔන්න ඔය කියන ඒකක අපි සලකනවා මිශ්‍ර ආර්ථිකයක් හසුරුවන ප්‍රධාන ක්‍රියාකාරී ඒකක. ඊළඟ දෙවෙනි එක්කනා දෙවෙනි ලක්ෂණය බලන්න. පාරිභෝගිකයන් නිෂ්පාදකයන් සහ සම්පත් හිමිකරුවන් ස්වාර්ථය මත සානුබල සපයන අතර රාජ්‍ය ව්‍යවසායන් ප්‍රජාවට පොදු යහපත සැලසීම පිණිස සානුබල සපයයි. ඒ කියන්නේ වා තේරුම් ගන්න පුතේ මේ මිශ්‍ර ආර්ථික ක්‍රමේ රාජ්‍ය ව්‍යවසායනුත් තියෙනවා පෞද්ගලික ව්‍යවසායනුත් තියෙනවා. රාජ්‍ය ආයතන හැම වෙලෙම කටයුතු කරන්නේ පුතේ සුබ සාධනේ පොදු යහපත හැමෝගෙම සුබ සාධනයේ උදෙසා තමයි රජයේ ව්‍යවසායන් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි පෞද්ගලික අංශය ඔයා දන්නවා පුතේ ස්වාර්ථය. ස්වාර්ථය කියන්නේ දරුවනේ පෞද්ගලික වාසිය කියන එක. එතකොට පෞද්ගලික ව්‍යවසායන් හැම වෙලේම කටයුතු කරන්නේ ස්වාර්ථයේ උපරිම කරන්නේ. පෞද්ගලික වාසිය පදනම් කරගෙන තමයි පෞද්ගලික ව්‍යවසායන් තීරණ ගන්න. දැන් බලන්න ලංකාවෙත් එහෙමනේ නේද? දැන් ලංකාවේ අපි හිතමු රාජ්‍ය ව්‍යවසායන් යටතේ තියෙන දැන් රජයේ රෝහල් රජයේ පාසල් බලන්න ක්‍රය ශක්තියට මූලික තැන දීලා ලාභයට මූලික තැන දීලා නෙවෙයිනේ කටයුතු කරන්නේ. මහජන සුබ සාධනේ. බලන්න ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් පුතේ පාඩු ලැබමින් උනත් පවත්වාගෙන යන්නේ ඒකයි. ඒ කියන්නේ ආණ්ඩුවේ එකම අරමුණ පුතා ලාභ ලබන එක නෙවෙයි. ලාභ අරමුණ වුණා නම් පාඩු ලබද්දි වහලා දාන්න එපේ. ඒ කියන්නේ ලාභම නෙමෙයි අරමුණ වෙන්නේ සමාජයට සුබ සාධනය පොදු යහපත සැලසීම. ඒ හින්දා පාඩු පිට වුණත් ඒ ආයතන ක්‍රියාත්මක වෙනවා. නමුත් ඔයා හිතනවාද රජයේ නැත්තම් පෞද්ගලික අංශයේ ව්‍යවසායන් එහෙම වෙයි කියලා? නෑනේ පුතේ දැන් බලන්නකො සිල්ලර කඩෙන් අපිට නොමිලේ බඩු දෙන්නේ නෑනේ. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් නොමිලේ අපිට ලෙඩට බෙහෙත් දෙන්නේ නෑනේ. හේතුව ඒක පෞද්ගලික අංශයේ ස්වාර්ථය මත තීරණ ගන්න. ඒ කියන්නේ පෞද්ගලික ප්‍රතිලාභ හා පිරිවැය පදනම් කරගෙන තමයි එයා තීරණ ගන්න. ඒකයි. තේරෙනවද මම පුතාලට? හරි. ඊළඟට බලා ගන්නකො එතන කියන තුන්වෙනි ලක්ෂණේ. පෞද්ගලික අංශය හා පොදු අංශය යන දෙකම වෙන්වෙන් වශයෙන් නිෂ්පාදන සම්පත් හිමි කරගෙන සිටීම. ඒක ඉතින් තේරෙන්න ඕන. මේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක තියෙන එක ප්‍රබල ලක්ෂණයක් තමයි රාජ්‍ය ව්‍යවසාය නැත්නම් රජයේ සතුවත් සම්පත් තියෙනවා පෞද්ගලික අංශයේ සතුවත් සම්පත් හිමි වෙලා තියෙනවා. ඊළඟ හතරවෙනි ලක්ෂණය පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් විසින් තරඟයේ පදනම් කරගෙන වෙළඳපොළ යාන්ත්‍රණය මගින් මෙහෙවනු ලබන අතර රාජ්‍ය ව්‍යවසායන් විසින් විධාන හෝ නියෝග පදනම්ව සැලසුම් ක්‍රමයට අනුව කටයුතු කරයි. අන්න ඒක තේරුම් ගන්නකො. දැන්
මිශ්‍රාර්ථික පද්ධතියක් තුල කටයුතු කරන පෞද්ගලික ව්‍යවසායන් ලාභයේ පදනම් කරගෙන මිල යාන්ත්‍රණේ නැත්තම් ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වෙන මිල යොදාගෙන තමයි ප්‍රශ්න සියල්ලට උත්තර හොයන්න යන්නේ. හැබැයි රාජ්‍ය ව්‍යවසායන් ගත්තහම එයාලා එහෙම නැහැ. රාජ්‍ය ව්‍යවසායන් හැම එකක්ම තීරණ ගන්නේ සහ ක්‍රියාත්මක වෙන්නේ ආර්ථික සැලැස්ම පදනම් කරගෙන. ඒ කියන්නේ අර මධ්‍යගත සැලසුම් අධිකාරිය විසින් හදන ආර්ථික සැලැස්මට අනුව තමයි පුතේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්නේ. ඒක තමයි රාජ්‍ය ව්‍යවසායන් වල ලක්ෂණය. හරි රයිට්. අවසාන එක වෙළඳපොළ ක්‍රමය අපොහොසත් වන අවස්ථාවන් වලදී ඒවා නිවැරදි කිරීම සඳහා වෙළඳපොළ තුලට රජයේ මැදිහත් වීම සිදු වී. මේවා කටපාඩම් කරගන්න වෙයි පුතේ. ඒ කියන්නේ මේ මිශ්‍රාර්ථික ක්‍රමයක තියෙන ඊළඟ වැදගත් ලක්ෂණය තමයි වෙළඳපොළ ක්‍රමයේ බිඳ වැටෙන වෙලාවේදී. ඒ කියන්නේ වෙළඳපොළ ක්‍රමය අකාර්යක්ෂම වෙන වෙලාවේදී ඒක නිවැරදි කිරීම සඳහා වෙළඳපොළ තුලට ආණ්ඩුවේ මැදිහත් වීම සිද්ධ වෙනවා. මම එක උදාහරණයක් ඔයාලට පෙන්නලා දෙන්නම්. දැන් බලන්නකෝ රජයේ රෝහලක බෙහෙත් දෙනකොට නැත්නම් සමායන පෞද්ගලික රෝහලක බෙහෙත් දෙනකොට ඒකෙදි ක්‍රේ ශක්තිය තියන අයට විතරනේ පුතේ බෙහෙත් ගන්න වෙන්නේ. පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ලබා දෙන ආයතනයක සල්ලි තියන අයට විතරයි අධ්‍යාපනය ගන්න වෙන්නේ. එතන පොඩි ප්‍රශ්නයක්. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යාපනය කියන්නේ එක පැත්තකින් සුබ සාධන බාන්න අනිත් පැත්තෙන් අත්‍යවශ්‍ය දේවල් අවශ්‍යතා. ඒකට මේවා සපුර ගන්න සල්ලි තියෙන්න ඕන වෙළඳපොළ ක්‍රමයේ ඉන්න කෙනෙකුට. නමුත් ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව පුතා නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා නිදහස් අධ්‍යාපනය යටතේ. නොමිලේ සෞඛ්‍ය සේවා ලබා දෙනවා රජයේ රෝහල්වලදී. ඒතර අර වෙළඳපොළ ක්‍රමය අසාර්ථක වෙන තැන්වලදී එතෙන් ආණ්ඩුව මැදිහත් වෙලා ඒ අසාර්ථකතා නිවැරදි කරන්න කටයුතු කරන්න ඕන. ඔන්න ඕව තමයි පුතේ මිශ්‍ර ආර්ථික ක්‍රමයක දක්නට ලැබෙන ප්‍රධාන ගුණාංග. ඔය සියල්ල ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුලත් තියෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ මිශ්‍ර ආර්ථිකයක් කියලා. මොකද මිශ්‍ර ආර්ථිකයක දක්නට ලැබෙන සියලු ලක්ෂණ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ තියෙන හින්දා අපි ඒවට කියනවා මිශ්‍ර ආර්ථිකයක් කියලා. හරි. පුතේ එහෙනම් එන්න පිටු අංක 19ට හැමෝම. බලාගෙන ඉන්න. පිටු අංක 19ට එන්න. බලා ගන්න පුතේ ඒකේ පළවෙනි කාරණේ මෙහෙම කියනවා. ආර්ථික පද්ධතියක කාර්ය සාධනයේ තීරණය කරන සාධක. එහෙමත් නැත්නම් ආර්ථික පද්ධතියක් ඇගයීම සඳහා යොදා ගන්නා නිර්ණායක. පුතේ ගොඩාක් වටින කාරණයක් ඔය කියලා දෙන්නේ. ආර්ථික පද්ධතියක් අගයද්දී පොදුවේ ආර්ථික පද්ධතියක කාර්ය සාධනයේ තීරණය කරන්න යනකොට ඒ තීරණය කරන සාධක කීපයක් තියෙනවා. පුතේ ඒවට අපි කියනවා සාර්වාර්ථික අරමුණු කියලා. මේ බලන්නකො මේවට අපි කියන්නේ සාර්ව ආර්ථික අරමුණු කියලායි කියන්නේ. සාර්ව ආර්ථික අරමුණු. මොකද්ද මේ කියන්නේ? සාර්ව ආර්ථික අරමුණු කියලා කියන්නේ පුතේ ආර්ථික පද්ධතියක කාර්ය සාධනය. සාර්ථකද අසාර්ථකද කියලා තීරණය කරන නිර්ණායක. ඒ කියන්නේ කිසියම් ආර්ථිකයක් විසින් මේ ආර්ථික අරමුණු ළඟා කරගෙන තියෙනවා නම් ආර්ථික අරමුණු සාක්ෂාත් කරගෙන තියෙනවා නම් අන්න ඒ ආර්ථිකේ කාර්ය සාධන මට්ටම ඉහළ තැනක තියෙනවා. හැබැයි කිසියම් ආර්ථිකයකට මේ කාර්ය සාධනය නැත්තම් සාර්වාර්ථික අරමුණු ඉටු කරගන්න බැයි නම් අපි කියනවා මේ ආර්ථිකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරියට. ඒ කියන්නේ අසාර්ථකයි මේ ආර්ථික ක්‍රමය. එතකොට ආර්ථික පද්ධතියක සාර්ථක හෝ අසාර්ථක බව තීරණය කරන්නේ සාර්වාර්ථික අරමුණු කොයිතරම් දුරට ඉටු කරගෙන තියනවාද කියන කාරණේ මත. පුතේ එවැනි අරමුණු 6 7ක් 8ක් තියෙනවා. මොනවද බලන්න මේ අරමුණු? ඔන්න මම පුතාලා අහගන්න මං කියනවා. එක අරමුණක් තමයි පූර්ණ සේවා නියුක්තිය කියන අරමුණ. අපි ඉදිරියේදී මේවා කතා කරනවා පුතේ. ඉදිරියේදී මේවා සවිස්තරාත්මකව ඉගෙන ගන්නවා. පූර්ණ සේවා නියුක්ති අරමුණු.
ඊළඟට ආර්ථික ස්ථායීතාවය කියලා අරමුණක් තියෙනවා. සමාජ සාධාරණත්වය කියලා අරමුණක් තියෙනවා. ආර්ථික වර්ධනය වේගවත් කිරීම කියලා අරමුණක් තියෙනවා. තිරසාර සංවර්ධනය කියලා අරමුණක් තියෙනවා. ආර්ථික නිදහස කියලා අරමුණක් තියෙනවා. පුතේ ඔන්න ඕවා තමයි සාර්වාර්ථික අරමුණු කියන්නේ. ඒවා මොනවද කියන එක පුතේ අපිට කතා කරන්න තියෙන වාගේ විෂය නිर्देशයේ 5 වෙනි පාඩම යටතේ. ජාතික ගිණුම්කරණය කියන පාඩම යටතේ තමයි සාර්වාර්ථික අරමුණු විස්තරාත්මකව සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙතන මේ පාඩමේදී ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ කාරණේ විතරයි. මොකද්ද? ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ආර්ථික පද්ධතියක සාර්ථක හෝ අසාර්ථක බව මනින මිනුම් තමයි නිර්ණායක තමයි සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ. ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මොනවද සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ? ඕනෑම ආර්ථිකයක් තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන පොදු අභිමතාර්ථයන් සමූහයක් තියෙනවා. ආන්ගේ අභිමතාර්ථයන් වලට කියනවා පුතේ සාර්වාර්ථික අරමුණු කියලා. ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් ළඟා කරගන්න අපේක්ෂා කරන පොදු අභිමතාර්ථ සමූහයට තමයි සාර්වාර්ථික අරමුණු කියලා අපි කියන්නේ. බලාගන්න මම පුතාලා ටියුට් එක දිහා දැන්. ඒකයි කිව්වේ හැමෝගෙම ගාව ටියුට් තියෙන්න ඕන. මේ වැඩසටහනේ ඉන්නවනම් පුතේ මේ වැඩසටහනේ මේ විදිහටම ඉන්න ඕනේ. නැත්නම් ඉතින් කරන්න බෑ වැඩි නේද? තේරෙනව ඇතිනේ. දැන් ඔයාට ඕන් ගැටලුවක් තිබ්බොත් ඔයාට පුළුවන් මේ වෙලාවේ අහන්න. මං හිතනවා එහෙම ගැටලු තියෙන ළමයි අහයි කියලා මගෙන්. එහෙම තමයි මං හිතාගෙන පාඩම කරගෙන යන්නේ. මොකද ඔයාව මට පේන්නේ නැහැ. ඔයා කරන වැඩ ටික මට බලා ගන්න බෑ. මං මයික් නැත්නම් කැමරා එක ඕෆ් කරලානේ කරලා තියෙන්නේ වීඩියෝ. ඉතින් ඔයාට ඕන නම් අනවශ්‍ය වැඩක් කරගෙන හිටිය හැකිනේ. ඉතින් පුතේ මේ වැඩේ වෙන්නේ අපරාධේ අපි සල්ලිත් අරගෙන ළමයිගෙන් මොනවත් ළමයිට ගිහිල්ලා නැහැ ඔලු ගෙඩියට. ඒ නිසා පුතේ මේ වැඩේ ඉන්න අනිවාර්යයෙන්ම මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න සංවාදශීලීව පාඩම කරගෙන යන්න උත්සාහ කරන්න. හරිනේ? හරි මම පුතාලා බලාගන්න මේ සාර්වාර්ථික අරමුණ යටතේ ලියා ගන්න මෙහෙම ඒ කාර්ය සාධනයේ තීරණය කරන සාධක කියන එක යටතේ පිටු අංක 19 උඩම තියෙන. ලියන්න මෙහෙම ඕනෑම ආර්ථික පද්ධතියක කාර්ය සාධනය මිනුම් කරනු ලබන්නේ එකී ආර්ථික පද්ධතිය විසින් සාර්වාර්ථික අරමුණු කොතෙක් දුරට සාක්ෂාත් නැත්නම් ඉටු කරගෙන සාක්ෂාත් කරගන්නා ලද්දේද නැත්නම් කරගෙන තිබේද කොතෙක් දුරට සාක්ෂාත් කරගෙන තිබේද යන කරුණ අනුවයි. එකී සාර්වාර්ථික අරමුණු වන්නේ බලාගන්න මම පුතාලා ඒ ටික දීලා තිනවා හයිලයිට් පාරක් දාගන්න. පූර්ණ සේවා නියුක්තිය ආර්ථික කාර්යක්ෂමතාව
සමාජ සාධාරණත්වය, මිල ස්ථායීතාවය, බාහිර ස්ථායීතාවය, ආර්ථික නිදහස, පාරිසරික සුරක්ෂිතතාව, සමාජ සුරක්ෂිතතාව, ආර්ථික වර්ධනය. ඒ ටික නම් පාඩම් කරන්න ඕන අඩුම තරමින් 5ක්වත් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. 5ක්වත් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි. එහෙනම් අපි යනවා පුතේ ඊළඟ මාතෘකාවට සමාජීය වෙළඳපොළ ආර්ථිකය හා සමාජවාදී වෙළඳපොළ ආර්ථිකය ගැන කතා කරන්න. මට විනාඩියක් දෙන්න. හරි. බලා ගන්නකො පුතේ. දැන් සමාජවාදී වෙළඳපොළ ක්‍රමයයි සමාජීය වෙළඳපොළ ක්‍රමයයි කියලා දෙකක් තියෙනවා. චූට්ටක් මෙහෙ බලන්න හැමෝම. හොඳට අහගෙන ඉන්න මෙන්න මේ කියන දේ ඈ. හැමෝම හොඳට බලාගෙන අහගෙන ඉන්න. පුතේ මෙහෙමයි. අපි ඉගෙන ගත්ත ඔය මිශ්‍ර ආර්ථික ක්‍රමයේ යටතේ ලෝකේ දක්නට ලැබෙන ප්‍රධාන මිශ්‍රණයන් දෙකක් හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ දැනට ලෝකේ ක්‍රියාත්මක වන ප්‍රබල මිශ්‍ර ආර්ථික ක්‍රම දෙකක් තියෙනවා. ඒ එකක් තමයි පුතේ මේ සමාජීය නැත්තම් සමාජ කියලාත් කියනවා. සමාජ වෙළඳපොළ ක්‍රමය. වෙළඳපොළ ක්‍රමය. මේ එකක්. අනිත් එක තමයි සමාජවාදී වෙළඳපොළ ක්‍රමය. සමාජවාදී වෙළඳපොළ ක්‍රමය. ඒ කියන්නේ පුතේ මේක මිශ්‍ර ආර්ථික ක්‍රම දෙකක් මේ තියෙන්නේ. දෙවෙනි එකනට අපි කියනවා සමාජවාදී වෙළඳපොළ ක්‍රමය. සමාජවාදී වෙළඳපොළ ක්‍රමය. මම මේ දෙක කියලා දෙනවා පොඩ්ඩක් අහගෙන ඉන්න. ඊට පස්සේ අපි සටහනට යමු. පුතේ මේ සමාජීය වෙළඳපොළ ක්‍රමයයි සමාජවාදී වෙළඳපොළ ක්‍රමයයි කියන්නේ මිශ්‍ර ආර්ථික ක්‍රම දෙකක්. හැබැයි ස්වරූප දෙකක්. දැන් අපි ගත්තොත් චීනයේ මෙන්න මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ චීනය කියන රටේ තියෙන මේක චීනය. මේ සමාජ වෙළඳපොළ ක්‍රමේ නැත්තම් සමාජීය වෙළඳපොළ ක්‍රමේ ක්‍රියාත්මක වෙනවා මේ නෝර්වේ රටේ. නෝර්වේ, ස්විට්සර්ලන්තේ වගේ රටවල් වල. ස්විට්සර්ලන්තේ. මේ වගේ රටවල ක්‍රියාත්මක වෙන්නේ සමාජ නැත්තම් සමාජීය වෙළඳපොළ ක්‍රමේ. මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා ඔයාගේ විභාගෙට අහලා තියෙනවා. ඒ හින්දා තමයි මම මේ සටහන වාට දෙන්නල හැත්ති. ඉස්සෙල්ලා අපි පොඩි සාකච්ඡාවක් දාලා ඉමු.
ඊට පස්සේ පාඩම් කරගන්න ඕන නෝට් එක හදාගමු. පුතේ සමාජ නැත්තම් සමාජීය වෙළඳපොළ ක්‍රමයක් කියන්නේ මෙහෙමයි. හොඳට අහගන්න. මේ බලන්නකො මේකේ සමාජීය වෙළඳපොළ ක්‍රමය. එතනදි වෙන්නේ පුතේ මේ වගේ දෙයක්. ඔන්න හොඳට අහගන්න. සාමාන්‍යයෙන් පුතේ වෙළඳපොළ ක්‍රමේ ස්වාර්ථය මතනේ තීරණ ගන්නේ. ඒ කියන්නේ වෙළඳපොලේ ඉන්න ගැනුම්කරුවෝ, විකුණුම්කරුවෝ, නිෂ්පාදකයෝ, ආයෝජකයෝ සියලු දෙනාම තමන්ගේ පෞද්ගලික වාසිය පදනම් කරගෙන තමා පුතේ තීරණ ගන්න. ස්වාර්ථය පදනම් කරගෙන තමයි තීරණ ගන්න. හැබැයි මේ සමාජීය වෙළඳපොළ ක්‍රමය කියන එකේදී වෙළඳපොළ ක්‍රමේ තීරණ ගන්නේ පොදු යහපත පිණිස. ඒක 아무තු දෙයක්. ගොඩාක්ම වෙළඳපොළ ක්‍රමය පෞද්ගලිකත්වයට වඩා හැමෝගෙම යහපත පිණිස කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ස්වාර්ථයට මුල් තැන දීලා නැහැ. දැන් සාමාන්‍යයෙන් වෙළඳපොළ ක්‍රමයකට රජයේ මැදිහත් වීම අඩුයි කියලානේ අපි ඉගෙන ගත්ත වාට මතක ඇති වචනයක් කිව්වා. රාජ්‍ය නිර්බාධවාදයක් තියෙන සාමාන්‍ය වෙළඳපොළේ. හැබැයි මේ සමාජ වෙළඳපොළ ක්‍රමේ සමාජීය වෙළඳපොළ ක්‍රමේදී පුතේ වෙළඳපොළ තුලට රජයේ මැදිහත් වීම අධිකයි. විශේෂයෙන්ම රටක මානව හිමිකම් පද්ධතිය. ඒ කියන්නේ ආර්ථික, සමාජ, දේශපාලනික, සංස්කෘතික වගේ මානව හිමිකම් පද්ධතිය ආරක්ෂා කරන්න අවශ්‍ය වන විවිධ වැඩසටහන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා. රජයේ විසින් මිනිස්සුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම වළක්වන්න ඒවා ආරක්ෂා කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. එවැනි ආර්ථිකයක් තමා පුතේ සමාජීය වෙළඳපොළ ක්‍රමය කියලා කියන්නේ. දැන් ඒකනේ මානව හිමිකම් ගැන කතා කරද්දී නෝර්වේ රට ප්‍රමුඛ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. ඔයා දන්නවද අපි ඉදිරියේදී වාගේ 12 වෙනි 11 වෙනි පාඩමේ ඉගෙන ගන්නවා මානව සංවර්ධනය කියලා එකක්. එතනදී ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ UNDP කියලා එකක් තියෙනවා අහලා ඇති. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් හදනවා පුතේ මානව සංවර්ධන දර්ශකය කියලා එකක්. ලෝකේ හැම රටක්ම යොදාගෙන රටවල් 180 ගාණක් යොදාගෙන. මිනිස්සුන්ගේ මානව සංවර්ධනය මනින්. ඒ මානව සංවර්ධන දර්ශකයේ අදටත් පෙරමුණේ ඉන්නේ පළවෙනියට ඉන්නේ නෝර්වේ රට. ඒ කියන්නේ නෝර්වේ රටේ මානව සංවර්ධනය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඇයි ඒක පැත්තකින් හිතුවොත් ඒ රටේ නැත්නම් සමාජීය වෙළඳපොළ යාන්ත්‍රණයක් තියෙනවා. රජයේ ආර්ථිකය තුළට මැදිහත් වීම වැඩි. එන මිනිස්සුන්ගේ අර මානව හිමිකම් පද්ධතිය ආරක්ෂා කරන්න ආණ්ඩුව විවිධ වැඩසටහන් ආර්ථිකය තුළ හඳුන්වා දීලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ රටේ අර මානව හිමිකම් ආරක්ෂා වෙලා තියෙන්නේ. මානව සංවර්ධනයක් ඇති වෙලා තියෙන්නේ. අන්න එවැනි ආර්ථික ක්‍රමයකට අපි කියනවා පුතේ සමාජීය වෙළඳපොළ යාන්ත්‍රණය කියලා. සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් කියලා කියනවා. ඒ කියන්නේ සමාජීය වශයෙන් යහපත් පැත්ත. සමාජයට හිතයිසී වූ වෙළඳපොළ ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එවැනි ක්‍රමයක් තමයි සමාජීය වෙළඳපොළ ක්‍රමය කියලා කියන්නේ. හරි අපි මේකට යමු. මේකේ නෝට් එක දිහා බලලා අදාළ තැන් ඉරි ගහ ගන්න ඔයාට වැදගත් වෙන්නේ. පිටු අංක 19 ඉන්නේ. බලන්න සමාජීය වෙළඳපොළ ආර්ථිකය කියලා තියෙනවා. ඔයාට ඕනනම් වරහන් ඇතුලේ ලියන්න සමාජ වෙළඳපොළ ක්‍රමය කියන්නේත් ඒකමයි. සමාජ වෙළඳපොළ ක්‍රමය. බලා ගන්න පුතේ. සමාජ සාධාරණත්වය දැඩිව අවධාරණය කෙරෙන ආර්ථික පද්ධති විශේෂයක් ලෙස සමාජීය වෙළඳපොළ ක්‍රමය හඳුනා ගනී. අන බලන්නකෝ. සමාජ සාධාරණත්වය පොදු යහපත ගැන තමයි මේ සමාජීය වෙළඳපොළ ක්‍රමය සැලකිල්ලට ගන්න. මෙවැනි ආර්ථිකයක් තුල රජයට අයත් පුළුල් කාර්යභාරයක් පවතින අතර රජයේ විසින් පෞද්ගලික නිදහස එක්තරා දුරකට සීමා කොට තිබේ. ආන් ඒකයි මං කිව්වේ අර වෙළඳපොළ ක්‍රමේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක නම් පුතේ පාරිභෝගිකයාට නිදහසේ තීරණ ගන්න. නිදහස් තේරීමක් කරන්න හැකියාවක් තිබුණා. පෞද්ගලිකත්වයට වැඩි හැකියාවක් තිබුණා නිදහස් වෙළඳපොළ ක්‍රමේ. නමුත් සමාජීය වෙළඳපොළ ක්‍රමයේ තුල පෞද්ගලික නිදහස සීමා වෙලා
ආණ්ඩුව වෙළඳපොළ තුරට මැදිහත් වන ප්‍රමාණය විශාලයි. තවදුරටත් කියනවා බලාගෙන ඉන්න. එමෙන්ම ස්වාර්ථය වෙනුවට ස්වාර්ථය කියන්නේ පෞද්ගලික වාසිය. ස්වාර්ථය වෙනුවට පොදු යහපත පිණිස වෙළඳපොළ යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ මම ඔයාලට කිව්වේ නිදහස් වෙළඳපොළ ක්‍රමයක නම් පුතේ ස්වාර්ථයනේ පදනම් වෙන්නේ. නමුත් සමාජවාදී සමාජීය නැත්තම් සමාජ වෙළඳපොළ ක්‍රමයකදී ස්වාර්ථය නෙමෙයි සැලකිලට ගන්නේ පොදු යහපත පිණිසයි තීරණ ගන්න. විශේෂයෙන්ම රජයේ විසින් සිවිල්, දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික යන මානව හිමිකම් පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාල ක්‍රියාත්මක කරනු ලැබේ. පුතේ අන්න එතන වචනයක් ආව මේ සමාජ ආරක්ෂණ ජාල කියලා එකක්. ඇත්තටම මානව හිමිකම් පද්ධතිය සුරක්ෂිත කිරීම ඉලක්ක කරගෙන සමාජ ආරක්ෂණ ජාල ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. ඒවට තියෙන උදාහරණ තමයි පුතේ දැන් ඔය සමෘද්ධි දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, පාසල් නිල ඇඳුම් පොත්පත් නොමිලේ දෙන එක, ඊළඟ ගොවීන්ට දෙන පොහොර සහනාධාර, ගැමිණි මාතාවන් සඳහා දෙන පෝෂණ මල්ල, ඒ වගේ වැඩසටහන් සමාජ ආරක්ෂණ ජාල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සමාජ සාධාරණත්වය ඇති කිරීමේ අරමුණයි. එතකොට මේ සමාජීය වෙළඳපොළ ආර්ථිකයක් තුල ඔය වගේ සමාජ ආරක්ෂණ ජාල ආණ්ඩුව විසින් හඳුන්වා දීලා තියෙනවා. අර නැති අයට බෙදා දෙන්නත් ඇති අයගෙන් අය කරන්නත් පුළුවන් වෙන විදිහට. හරි. ඊළඟ ලක්ෂණේ ඊළඟ කතාව බලා ගන්න මෙහෙම කියනවා. වර්තමානයේදී නෝර්වේ, ජර්මනිය, ස්විස්තරලන්තය වැනි රටවල මෙවැනි ආර්ථික ක්‍රමයන් ක්‍රියාත්මක වේ. මතක තියාගන්න ජර්මනිය, ස්විස්තරලන්තේ, නෝර්වේ වගේ රටවල තියෙන එහෙනම් මොකද්ද? සමාජීය වෙළඳපොළ ක්‍රමය. දැන් මම යනවා සමාජවාදී වෙළඳපොළ ක්‍රමය ගැන කතා කරන්න. දැන් අහපවසරයක් මෙහි බලන්න. පුතේ සමාජවාදී වෙළඳපොළ ක්‍රමයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි රට සතු දීපල අයිතිය තියෙන්නේ රජයට. බලන්නකො නියම කාරණයක් ඒ කියන්නේ රට සතු සියලුම දීපලවල අයිතිය රජයේ සතුයි. මිනිස්සුන්ට කියලා තියෙන්නේ ශ්‍රමයේ විතරයි. රජයේ සතු දීපල අයිතියක් තියෙන්නේ. දැන් චීනය ගත්තාම පුතේ චීනයේ ඉඩම් නෑ මගේ නමට කියලා ඉඩමක් නෑ. ඔක්කොටම අපි බද්දක් ගෙවාගෙන රජයේ දීපල තමයි පරිහරණය කරන්න තියෙන්නේ. බලන්න මේ වගේ සැලසුම් ඇත්තම සාර්ථකයිනේ සමහර විට. ඇයි? හැම මිනිස්සෙක්ම ආණ්ඩුවට බද්දක් ගෙවන්න වෙනවා. තමන් පදිංචි වෙලා ඉන්න නිවසට, ඉඩමට. තමන්ට කියලා ඉඩක් නෑ. තමන්ට කියලා නිවසක් නෑ. සියලු දේ ආණ්ඩුව සතු. ඒකයි මේ සමාජවාදී වෙළඳපොළ ක්‍රමයේ තියෙන ප්‍රධානම ලක්ෂණය. ඒ වගේම තමයි මේ ක්‍රමය අච්චරම සාධාරණත්ව ක්‍රමයක් නෙවෙයි. අපි සමාජ වෙළඳපොළ ක්‍රමයේදී කියලා දුන්නේ සමාජීය වෙළඳපොළ ක්‍රමයේදී කියලා දුන්නේ සාධාරණත්වයේ උදෙසා තීරණ ගන්නවා කියලා. මේ ක්‍රමය එහෙම නැහැ. සමාජවාදී වෙළඳපොළ ක්‍රමයේදී වෙළඳපොළ යාන්ත්‍රණයට අනුව නිදහසේ තීරණ අරගෙන ලාභය පදනම් කරගෙන තීරණ ගන්නවා. හැබැයි විශේෂත්වය අර දීපල හිමිකාරීත්වය රාජ්‍ය සතුව පැවතී. ලියා ගන්න මෙහෙම. බලා ගන්න ඉස්සලාම. ඒක ලියන්න දෙයක් නැති බලන්න. රට සතු දීපලවල හිමිකාරීත්වය ආණ්ඩුව සතුව පවතින නැත්නම් සතුවන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වෙළඳපොළ යාන්ත්‍රණය හෙවත් මිල යාන්ත්‍රණය භාවිතා කරනු ලබන ආර්ථික පද්ධතියක් ලෙස සමාජවාදී වෙළඳපොළ ක්‍රමය හඳුනා ගනී. මෙවැනි ආර්ථිකයක ආණ්ඩුව විසින් වෙළඳපොළට හිතයිසි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන අතර වෙළඳපොළ ක්‍රමය සාධාරණ නැත්නම් ස්වාර්ථය නෑ. වෙළඳපොළ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන පොදු සේවා පහසුකම් හා මාර්ගෝපදේශයන් රජයේ සම්පාදනය කරයි. වර්තමාන චීනයේ මෙවැනි ආර්ථිකයක් දක්නට ලැබේ. ඒක තේරුම් නැත්නම් අහන්නකෝ. දැන් මේ
සමාජවාදී ආර්ථික ක්‍රමයක පුතේ දේපල හිමිකම රජයේ සතුව තියෙන්නේ. ඒ වගේම තමයි ආණ්ඩුව විසින් තීරණ ගන්නේ වෙළඳපොළ යාන්ත්‍රණයට අනුව. පැහැදිලි කියන එක. එතකොට වෙළඳපොළ ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි දේපල හිමිකම රජයේ සතුව තියෙන්නේ. ඉතින් මේක එක්තරා පැත්තකට හොඳ වෙන්න පුළුවන්. මොකද කාර්යක්ෂම වෙළඳපොළ ක්‍රමයයි දේපල හිමිකම රජයේ සතුවයි තියාගත්තාම රජයට අවශ්‍ය විදිහට දේපල හිමිකම පාලනය කරන්න පුළුවන්. ඒ වගේම නිදහස් තීරණ ගැනීමේ හැකියාවක් තියෙන හින්දා ආයෝජකයෝ දිරිමත් වීමක් වෙනවා. ඉතින් වර්තමානයේ පිළිගන්නවා මේ චීනයේ තෝරගෙන තියෙන මිශ්‍රණය සාර්ථකයි කියලා. චීනයේ හොයාගෙන තියෙන මිශ්‍ර ආර්ථික ක්‍රමය සාර්ථකයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. හරි. ඔන්න සමාජවාදී වෙළඳපොළ ක්‍රමය හා සමාජීය වෙළඳපොළ ක්‍රමය ගැනත් කතා කරලා හමාරයි. එහෙනම් අපි එන්නේ පාඩමේ අවසාන කොටසට. පුතේ මේ 20 වෙනි පිටුවෙන් ඔයාගේ පාඩම සම්පූර්ණයෙන්ම අවසానයි. ඊට පස්සේ තියෙන ওই පාඩම ඇසුරෙන් අහලා තියෙන රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම. අපි ඒක කරමු. ඉස්සල්ලාම් බලාගන්න 20 වෙනි පිටුව. පරිවර්තන ආර්ථිකයන් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න යන්න. පරිවර්තන ආර්ථිකයන්. සංක්‍රාන්ති ආර්ථිකයන් කියලාත් කියනවා. පරිවර්තන ආර්ථිකයන් කියලාත් කියනවා. සංක්‍රාන්ති ආර්ථිකයන් කියලාත් කියනවා. අවශ්‍ය නම් ලියන සංක්‍රාන්ති ආර්ථිකයන්. දැන් කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද මේ පරිවර්තන ආර්ථිකයන් කියලා කියන්නේ? මොකද්ද එතනදි වෙන්නේ කියලා බලමු අපි. හිතන්න බලන්න පරිවර්තන ආර්ථිකයක් කියන්නේ මොකද්ද? හරි ඉතින් ඔයා කියන්න ඔයා ඉගෙනගෙන නැහැනේ මීට කලින්. දැන් අහගන්න ඕමයි පුතාලා. පරිවර්තනයක් වෙනවා කියන්නේ පුතේ මාරු වෙනවා කියන එකනේ. ඒ කියන්නේ පවතින ආර්ථික ක්‍රමයක ඉඳලා වෙනත් ආර්ථික ක්‍රමයකට මාරු වෙනවා. ඒක තමයි නිකන් සරලව වචනාර්ථයෙන් පරිවර්තනාර්ථිකය කියන එකේ අර්ථය වෙන්නේ. ඒ අනුව අපි කියනවා පරිවර්තනාර්ථිකයක් යනු කිසියම් එක් ආර්ථික ක්‍රමයක සිට තවත් ආර්ථික ක්‍රමයක් දක්වා මාරු වෙමින් තියෙන ආර්ථිකයන් වලට තමයි අපි කියන්නේ පරිවර්තන ආර්ථිකයන් කියලා. පුතේ එතන හරි වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද? වර්තමාන ලෝකයේ මේ පරිවර්තනයේ වෙලා තියෙන දිශාවක් තියෙනවා. ඇත්තටම මේ පරිවර්තනයේ වෙලා තියෙන්නේ පුතේ සැලසුම් ක්‍රමවල ඉඳලා වෙළඳපොළ දිශාවට. ලෝකේ කොහෙවත් රටක වෙළඳපොළ ක්‍රමයේ ඉඳලා සැලසුම් ක්‍රමයට මාරු වෙච්ච රටවල් නැහැ. ඒ කියන්නේ ලෝකේ පිළිගන්නවා සාර්ථකත්වයෙන් ටිකක් හරි ඉහළ මට්ටමක තියෙන වෙළඳපොළ ක්‍රමය. එහෙනම් ලෝකයේ මේ පරිවර්තනාර්ථිකයන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සැලසුම් ක්‍රමවල හිටපු රටවල් තමයි වෙළඳපොළ ක්‍රමයේ දිශාවට මාරු වෙලා තියෙන්නේ. ඒක තමයි පරිවර්තනය වෙලා තියෙන දිශාව. හරි එහෙනම් අපි ලියාගමු පුතේ මෙහෙම. ඒකේ දීලා තියෙනවා පරිවර්තනාර්ථිකයන් බලා ගන්නකෝ ඔක්කොමලා. කිසියම් ආර්ථික පද්ධතියක සිට තවත් ආර්ථික පද්ධතියක් වෙත මාරු වෙමින් පවත්නා ආර්ථිකයන් පරිවර්තන ආර්ථිකයන් වේ. වර්තමාන කාලය තුල මෙම පරිවර්තනය සිදු වී ඇත්තේ එතන ඉරිගහ ගන්න. සැලසුම්ගත ආර්ථික පද්ධතිවල සිට වෙළඳපොළ ආර්ථිකයන් දක්වාය. අන්න ඒක ඉරිගහ ගන්න. සැලසුම් ආර්ථික පද්ධතිවල සිට වෙළඳපොළ ආර්ථිකයන් දක්වාය කියන එක ඉරිගහ ගන්න. මොකද ඒක වැදගත් ඔයාට. ඔයා දැනගන්න ඕන වර්තමානයේ පරිවර්තනයේ ගිහිලා තියෙන්නේ ආන්ගේ දිශාවට. හරි පුතේ අපි යමු ඊළඟ කාරණේ ඉගෙන ගන්න. නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්. දැන් මම පුතාලට මම කිව්වා නේද? නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් තියෙන රටවල් 5ක් තියෙනවාය. ඒ තමයි බ්‍රික්ස් කියන්නේ කියලා. මම ඉස්සෙල්ලා කියලා දුන්නා. ඒ ගැන තමයි මම මේ තව ටිකක් කතා කරන්න හදන්නේ. මම කිව්වනේ ඒකට නෝට් එකක් දෙනවා කියලා. පුතේ වර්තමානයේ මේ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් කියන්නේ වෙන්න මෙහෙම එකක්. සැලසුම් ආර්ථික ක්‍රමවල සිට වෙළඳපොළ ආර්ථික ක්‍රම දක්වා විකාශනයේ වෙමින් එම් පරිවර්තනයේ වෙමින්
තමන්ගේ ආර්ථික ක්‍රමය ඉතා සීග්‍රයෙන් දියුණු කරගත් රටවල් කීපයක් තමයි නැගී එන වෙළඳපොළ ක්‍රමය කියලා අපි හඳුනගන්නේ. එවැනි රටවලට උදාහරණ තමා පුතේ අර බ්‍රික්ස් කියන රටවල් පහ. මතක තියාගන්න. ඒ රටවල් පහේම උනේ සැලසුම් ක්‍රමය අතෑරලා වෙළඳපොළ දිශාවට මාරු වෙච්ච එක තමයි උනේ. බලාගන්න දැන් කට්ටියම ටියුට් එක දිහා. වෙළඳපොළ අභිමුඛ ඔන්න ඒ කියන්නේ වෙළඳපොළට ගැලපෙන. වෙළඳපොළ අභිමුඛ උපාය මාර්ග ඔස්සේ තම ආර්ථිකයන් ප්‍රතිවිහුව ගත කරමින් වෙනස් කිරීමේ වෙළඳාම තාක්ෂණයේ ඍජු විදේශ ආයෝජන සඳහා විශාල අවස්ථා සම්භාරයක් බිහි කරමින් සිටින රටවල් නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් වේ. උදාහරණ දීලා තිනවා පුතේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව. ඔයාලට පුළුවන් නේද ඉස්සරහෙන් ඉරි කෑලි 4ක් 5ක් ගහලා බ්‍රික්ස් කියලා ලියන්න. කියන දේ තේරෙනවද දන්නේ? ඒ කියන්නේ පහලට ලියන්න ඔයා බ්‍රික්ස් කියලා. ඔය රට ඉස්සරහින් ලියන්න ඕනේ අකුරේ. B අකුරෙන් ඕනේ බ්‍රසීලය. R රුසියාව. ඉන්දියාව I. චීනය C. දකුණු අප්‍රිකාව S. හරි. දැන් තව දෙයක් ඔය නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් ගැන කියලා දෙන්න ඕන. ඒ තමා පුතේ මෙන්න මේ කාරණේ ඔන්න හොඳට අහගන්න. වර්තමානයේ මේ නැගී එන වෙළඳපොළ ආර්ථික ක්‍රමවල දැක ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා. මම පුතාලා ඒක දැනගන්න ඕන. මොනවද මේ රටවල් වල දක්නට ලැබෙන ලක්ෂණ? මම නිකමට වගේ කියන්නම් කීපයක්. එකක් තමයි මේ රටවල් පහ ඇතුලේ විශාල ජනගහනයක් ඉන්න රටවල් තමයි තියෙන්නේ. ලෝකේ වැඩිම ජනසංඛ්‍යාවක් වෙසෙන රටවල් කීපයක් තමයි මේ දීලා තියෙන්නේ. හරිනේ පුතේ. දැන් ලෝකේ වැඩිම ජනගහනය ඉන්නේ ඉන්දියාව. දෙවෙනියට ඉන්නේ චීනය. රයිට්. ඒ රටවල් වලට අමතරව මේ රුසියාව, බ්‍රසීලය, සවුත් අප්‍රිකා, දකුණු අප්‍රිකාව කියන්නේ විශාල ජනගහනයක් ඉන්න රටවල් ලෝකේ. ඒ හින්දා රට සතු ශ්‍රම සම්පත් ඉතා අධිකයි මේ වගේ රටවල් වල. ඒ හින්දා ශ්‍රමයේ මිල ටිකක් පහළ මට්ටමක තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රම බලකායෙන් විශාල පිරිසක් සේවා නියුක්තව නැත්තම් අපි හිතනවා මේ ආර්ථිකය තුළ ශ්‍රම සූක්ෂම ක්‍රම භාවිතා කරමින් නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. මොකද ඒක ලාභදායි. ශ්‍රම අතිරික්තයක් තියෙන. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක් බලන්න තේරෙනවද කියලා. කලාපීය සහයෝගීතා සංවිධානවලදී ඉතා ඉහළ හඬක් නැගීමේ අවස්ථාව මේ රටවල වලට තියෙනවා. ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ දැන් කලාපීය රටවල් එකතු වෙලා හදාගන්න සහයෝගීතා සංවිධාන තියෙනවනේ. දැන් සාක් සමුළුව නේද? එතකොට G8 කණ්ඩායම ඒ වගේ නැත්තම් සප්තා කියලා ගිවිසුමක් තියෙනවා. ඒ වගේ අර යුරෝපා සංගමේ ඒ වගේ අර හදාගන්න සංවිධාන. ඒ කියන්නේ රටවල් අතර ඇති කරගන්න කලාපීය සහයෝගීතා සංගම්වලදී ලොකු හඬක් නැගීමේ හැකියාව තියෙන මේ බ්‍රික්ස් රටවල් වලට. ඒක හරිනේ පුතේ. දැන් ඔයා ගත්තොත් දකුණු ආසියාවේ රටවල් ටික එකතු වෙලා සමුළුවක් හැදුවොත්, සංවිධානයක් හැදුවොත්, ඒකේ ප්‍රබලම හඬ නගන රටවල් දෙකක් මෙතන ඉන්නවා. කවුද? චීනයයි ඉන්දියාවයි. ඒ දෙන්න කියන එක අපි හැමෝම අහනවනේ පුතේ. අහන්න වෙනවා. මොකද එයාලා ඉන්න ප්‍රබල රටවල්. ඒ හින්දා අන්නේ ලක්ෂණේ මේ රටවල් වල දක්නට ලැබෙනවා. හරි මම පුතාලා බලන්න දැන් ටියුට් එක දිහා හැමෝම ඔන්න කියන දේ බලාගන්න. මෙවැනි රටවලට ආවේනික ලක්ෂණ කීපයකි. එක සැලකිය යුතු වශයෙන් ඉතා ඉහළ ආර්ථික ශක්තියක් වරහන් ඇතුළේ තියෙනවා. ජනගහනය, තාක්ෂණය, සම්පත් සම්භාරය, වෙළඳපොළ ව්‍යුහය හිමි කරගෙන තිබීම. ඊළඟ දෙවෙනි එක කියනවා කලාපීය සහයෝගීතාවයේ සම්බන්ධයෙන් ගෝලීය මට්ටමේ සිදු කරන සාකච්ඡාවලදී ඉහළ හඬක් නැගීමේ හැකියාවක් හිමි කරගෙන තිබීම. කියන කලාපීය වශයෙන් හදාගන්න සංවිධානවල වැඩිම හඬ නැගීමේ හැකියාව තියෙන්නේ
මේ බ්‍රික්ස් රටවල් වලට. ඊළඟට කියනවා ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට ඊතා ඉහළ ආර්ථික වර්ධනයක් හිමි කරගෙන තිබීම. ඒ කියන්නේ මේ රටවල් පහේ ආර්ථික වර්ධනය ගත්තොත් ගොඩාක් ඉහළ මට්ටමක තියෙනවා. ඔයා තාම දන්නේ මේ ආර්ථික වර්ධනය කියන්නේ මොකක්ද කියලා. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මේ රටවල් පහේ පුතේ ආර්ථික වර්ධන වේගය ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා කියලා මතක තියාගන්න. ඊළඟ ලක්ෂණය ආර්ථිකයේ අතීත කාලයේදී අනුගමනය කරන ලද සැලසුම් ආර්ථික ක්‍රම වෙනුවට පුළුල් වශයෙන් විකාශිතය වූ වෙළඳපොළ ආර්ථික පද්ධති ක්‍රියාත්මක වී. ඒක ඇත්ත මං ඉස්සෙල්ලත් කියලා දුන්නා මේ ආර්ථික ක්‍රමවල තිබිලා තියෙන්නේ සැලසුම් ක්‍රමය. ඒ සැලසුම් ක්‍රමය අසාර්ථකයි කියලා තේරුම් ගත්ත හින්දා එයාලා ඒවා වෙළඳපොළ යාන්ත්‍රණයට පරිවර්තනය කරලා. එවැනි ආර්ථිකයන් තමයි පුතේ නැගීන වෙළඳපොළ ආර්ථිකයන් කියලා කියන්නේ. හරි. එහෙනම් අපි යනවා මේ ටියුට් එකේ අවසාන මාතෘකාව කතා කරන්න. ඒ මාතෘකාව තමයි පුතේ සංඥක සැලසුම්කරණය. ඒ වචන උතන හරියට ප්‍රින්ට් වෙලා නැත්තම් ලියන්න. සංඥක සැලසුම්කරණය නම. සංඥක සැලසුම්කරණය. හරි නේද? හරි සංඥක සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය තමයි මෙතන ඉන්නේ. මෙයා මෙතන ඉන්න අය දන්න විදිහක් නැහැ ඒක. පුතේ සංඥක සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියලා බලමු අපි ටිකක් විස්තරාත්මකව. මෙන්න මේ කියන කාරණේ අහගෙන ඉන්න. දරුවනේ සංඥක සැලසුම්කරණය කියලා කියන්නේ මේ වගේ සංකල්පයක්. දැන් වෙළඳපොළ ක්‍රමයේ නිදහසේ ක්‍රියාත්මක වුණොත් ඒ වෙළඳපොළ ක්‍රමය ගොඩ යන්න නම් තොරතුරු සම්බන්ධයෙන් තියෙන අපූර්ණ බව, ඒ කියන්නේ අඩුපහඩුකම් සහිත බව ඉවත් වෙන්න ඕන. එහෙම නැත්තම් පුතේ බොරු දේවල් පස්සේ ගිහිල්ලා අවසානට Taman සල්ලි යට කරලා විතරයි නිවැරදි ව්‍යාපාරික තීරණයක් කරන්නේ නැහැ. හැබැයි අපි මේ සංඥක සැලසුම්කරණය හඳුන්වා දෙන්නේ අන්න ඒ වගේ තීරිකාරණයක් සම්බන්ධ කරා. මේක අලුතෙන් ආපු මාතෘකාවක්. එතකොට මේ සංඥක සැලසුම්කරණය කියලා කියන්නේ පුතේ ඔය වෙළඳපොලේ තොරතුරු ලබා ගන්න තියෙන බාධාකාරී తত্ত্বය ඉවත් කරලා හැම කෙනෙකුටම අවශ්‍ය තොරතුරු ශක්තිමත් හා නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසන ලද ආර්ථික ක්‍රමයකට තමයි කියන්නේ සංඥක සැලසුම්කරණය කියලා. කෙටියෙන්ම කිව්වොත් තොරතුරු පිළිබඳ තියෙන ගැටලු අවම කරමින් තොරතුරු ලබා ගැනීමට ඇති පහසුකම් සහිතව ක්‍රියාත්මක කරන ලද සැලසුම් ආර්ථිකයකට තමයි කියන්නේ සංඥක සැලසුම්කරණය කියලා. හරි. බලා ගන්නකෝ ඒක තව ටිකක් විස්තරාත්මකව මම කියලා දෙන්නම්. ඉස්සලා බලන්න මම පුතාලා මේ සංඥක සැලසුම්කරණය යනු වෙළඳපොළවල පවතින අපූර්ණ තොරතුරු පිළිබඳ ප්‍රශ්න. ඒ කියන්නේ අපූර්ණ තොරතුරු කියන්නේ පුතේ තොරතුරු ප්‍රමාණවත් නැහැ. එක්ක බොරු තොරතුරු. ප්‍රශ්න निराකරණය කරමින් ආර්ථික ක්‍රියාකාරීත්වයේ දියුණු කිරීම සඳහා රජයට මැදිහත් වීම නැත්නම් රජයේ මැදිහත් වීම සංඥක සැලසුම්කරණයයි. එහිදී වෙළඳපොළ මගින් ලබා දෙන සංඥා නිවැරදිව නොලැබී යාමේ බාධක ඉවත් කරේ. ඒක තේරෙන්නේ නැත්නම් මෙහෙමයි පුතේ. ආණ්ඩුව මොකද කරන්නේ අර නිවැරදි තීරණ ගැනීමේ ක්‍රියාවලියට හානි වෙන දේවල් නැති කළා දාන්න. දැන් මම එක උදාහරණයක් කිව්වොත් දැන් ඔයා දන්නවද රජයේ මැදිහත් වෙලා විවිධ ආයතන විවිධ පුද්ගලයෝ ශ්‍රේණිගත කිරීමක් කරනවනේ. දැන් බලන්න ඔයාලට හොඳම උදාහරණය තමයි හෝටල් ශ්‍රේණිගත කරනවා දැකලා ඇතිනේ. A ශ්‍රේණිය, B ශ්‍රේණිය, C ශ්‍රේණිය කියලා ශ්‍රේණිගත කරනවා. පුතේ මේ සංඥක සැලසුම්කරණයේ ලක්ෂණය. මොකද්ද ඒකෙන් අදහස් වෙන්නේ? දැන් අපි පාරිභෝගිකයෙක් විදිහට කිසියම් භාණ්ඩයක් මිලට ගන්න යනකොට පුතේ ඒ පිළිබඳ දැනුමක් අපිට නැත්තම් නිෂ්පාදකයා අපිව රවට්ටනවා.
එතකොට මේ සංඥක සැලසුම්කරණයෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි රැවටීමකින් තොරව පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට තමයි අර කියන මේ සැලසුම්කරණ යටතේ රජයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ නිවැරදි තීරණයක් ගන්න අවශ්‍ය තොරතුරු දෙන්න ඕන. එහෙම නැත්නම් නිවැරදි තීරණයක් ගන්න බෑනේ. ඒ තියෙන බාධාව ඉවත් කිරීමෙන් ක්‍රියාත්මක කරන වෙළඳපොළ ක්‍රමයක් තමයි නැත්නම් සැලසුම් ක්‍රමයක් තමයි සංඥක සැලසුම්කරණය කියලා කියන්නේ. ඒ කියන්නේ අර තීරණ ගැනීමේදී පවතින අපූර්ණ බව, තොරතුරු නැති බව කියන ගැටලුව විසඳගෙන නිවැරදි තොරතුරු ගලා යාමට ඉඩ ප්‍රස්තාව තහවුරු කරන ලද වෙළඳපොළ ක්‍රමයක් අපි කියනවා සංඥක සැලසුම්කරණය කියලා. හරි බලා ගන්න එතන තියෙන නෝට් එක හොඳ පුතාලා වගේ. සංඥක සැලසුම්කරණය කියන එකට ඉරි ගහ ගන්න පුතේ. අපිට කියනවා වෙළඳපොළ හැසිරීම නැත්නම් වෙළඳපොළ පවතින අපූර්ණ තොරතුරු පිළිබඳ ප්‍රශ්න निराකරණය කරමින් ආර්ථික ක්‍රියාකාරීත්වයේ දියුණු කිරීම සඳහා රජයට මැදිහත් වීම රජයක මැදිහත් වීම සංඥක සැලසුම්කරණයයි. එහිදී වෙළඳපොළ මගින් ලබා දෙන සංඥා නිවැරදිව නොලැබී යාමේ බාධක ඉවත් කරේ. හොඳට මතක තියාගන්න වෙළඳපොළ තුල තීරණ ගන්න නම් පුතේ නිවැරදි තොරතුරු අත්‍යවශ්‍යයි. එහෙම නැතුව බාගෙට ලැබිච්ච තොරතුරු මත තීරණ ගන්න ගිහිල්ලා තමන් වැරදි තීරණයක් තමයි ගන්න තියෙන්නේ. ඒ හින්දා මේ සංඥක සැලසුම්කරණය කියන එක අවශ්‍යයි. මොකද ඒක දැක්කහම මේ තොරතුරු ගියාට පස්සේ පාරිභෝගිකය සමහරට වෙනස් වෙනවා. මම එක උදාහරණයක් කියන්නම් බලන්න මේක වැරදිද කියලා. දැන් ඔයා හිතන්නකෝ පුතේ අපි කෑම කන කඩේකට ගිහිල්ලා කෑම ටිකක් කන්න කඩේකට ගිහිල්ලා අපිට යන්න දෙනවද බලන්නකෝ කුස්සියට උයන තැනට යන්න දෙනවද කිචන් එකට යන්න දෙන්නේ නැහැ නේ ස්ටාෆ් ඔන්ලි කියලා ගහලා තියෙන්නේ. ඇත්තටම වැරදි නේද පුතා? ඔයාට හිතෙන්නේ නැද්ද? ඇයි? දරුවනේ අපි කන කෑම එක හැදෙන විදිහ දකින්න මට අයිතියක් නැද්ද? මට බොණ්ඩ දෙන බීම බෝතල් බීම වීදුරුව හෝ මොකක් හරි මේ අපිට මොනවා හරි බීම වර්ගයක් හෝ අපිට දෙන්න කලින් ඒක කොහෙන්ද එන්නේ කොහොමද තියෙන්නේ කියලා බලන්න මට අයිතියක් නැද්ද? තියෙන්න එපයි දෙයියනේ. ආහාර කියන්නේ ප්‍රධාන අවශ්‍යතාවයන්නේ. ඒකට අදාළ දේවල් පරීක්ෂා කරන්න මට අයිතියක් තියෙන්න එපේ. නේද? ඒ හින්දා එතන කිසි තර්කයක් නැහැ. ඒ හෝටලේ කාට හරි ඇවිල්ලා ඒ අයිතිවාසිකම ඉල්ල ගන්න පුළුවන්. එතකොට මේ තීරණ ගන්න අපිට අවස්ථාවක් නොදී තියෙන්නේ ඇයි? ඔයාලට හිතෙනවද? ඒ කියන්නේ පුතා මේ තොරතුරු ගන්න අපිට අවස්ථාවක් නොදී තියෙන වෙළඳපොළ ක්‍රමය අපිව රවට්ටන හින්දා. හරි තොරතුරු දන්නවනම් අපි ඔය කන කෑම නවත්තන හින්දා. උදාහරණයක් කැන්ටින් එක උයන විදිහයි ඔයාගේ ගෙදර උයන විදිහයි දෙකක්නේ. ගෙදර අම්මා උයන්නේ ආදරෙත් එකතු කරලා. ජරාව කන්න දෙන්නේ. හැබැයි කැන්ටින් එකේ මුදලාලි ජරාවද කන්නේ අපි හොඳ ඒවාද කන්නේ කියලා හොය හොයා බලන්නේ ඇයි? එයාට වැදගත් වෙන්නේ ලාභදායි ලාභේ ඉපීම තමයි වැදගත් වෙන්නේ. අන්න ඒ නිසා පුතේ මේ සංඥක සැලසුම්කරණය කියන එක හරියට වෙළඳපොළ ක්‍රමේ ස්ථාපිත කළේ නැත්නම් මිනිස්සු ගන්න තීරණ සමහර ඒවා වැරදි. අපි හෝටලේ හොඳයි කියලා පිටින් බල්ලා කනවා කාලා තියෙන ජහජරා. ඒ කියන්නේ තොරතුරු වල තියෙන අපූර්ණ බව. අපිට සම්පූර්ණ තොරතුරු ලැබුණා නම් අපි තීරණයක් අරගෙන තමයි එකෙන් කන්නේ. අන්න ඒ නිසා සංඥක සැලසුම්කරණය කියන එක වර්තමානයේට ගොඩාක් වටින මාතෘකාවක්. හොඳයි. එහෙනම් පුතේ ඔතනින් අපි අවසන් කරන ඔයාගේ ආර්ථික පද්ධතිය කියන ඒකකේ. ඒතර ලබන සතියෙන් අපිට පටන් ගන්න පුළුවන් නිෂ්පාදන හැකියා ආදර්ශය කියන පාඩම අලුත් ටියුට් එකකින්. එහෙනම් මේ සතිය ඇතුළත හැමදෙනාම නිබන්ධන ලබා ගන්න. කාට හරි ගන්න බැරි වුණා නම් ඔයා මට අනිවාර්යෙන් මැසේජ් එකක් හෝ කෝල් කරලා හරි කියන්න. හරිද? කොහොමත් මේ මාසේ මේ සතියේ විතරක් බලලා ඊළඟ සතියේ ඉඳලා ඔයාලගේ ලෙසන් වලට මම සම්බන්ධ කරගන්නේ ටියුට් එක ගත්ත මම ඔයාගේ WhatsApp group එකට එවන අංකයෙන් තමයි සම්බන්ධ වෙන්නේ. අනිත් අයට සම්බන්ධ කරගන්න බැරි වෙයි. ඒ නිසා මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න. ඒ හැරෙන්න ඔයා ටියුට් අරගෙන
පන්ති ගාස්තු ගෙවලා පන්තියට සහභාගී වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ඒ තීරි කාරණේ අවසానයිනේ මයි පුතාලා. දැන් අපි යමු විභාග ප්‍රශ්න කීපයක් බලන්න. මේ කාලය තුල විභාග ප්‍රශ්නයක් දෙකක් හරි කරමු. හොඳයි. උත්තරේ ලියන්න ඔතන මීඩ ඇති පුතේ. ඉස්සරලාම් බලන්න පළවෙනි ප්‍රශ්න ගැන මම කතා කරන්නේ. මේකේ අවුරුද්ද මම print කරලා නැහැ. කුමන අවුරුද්දද කියලා කමක් නැහැ. ප්‍රශ්නාංක 1 පළවෙනි කොටස බලා ගන්න. ප්‍රශ්නාංක 1 පළවෙනි කොටසෙන් අහනවා පුතේ ආර්ථික සම්පත් ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? ඔබ ඒවා වර්ගීකරණය කරනු ලබන්නේ කෙසේද? දැන් නම් බැරි වෙන්න විදියක් නැහැනේ. හරි මේ පන්තියේ ඉන්න කවුරු හරි දරුවෙක් මට දැන් කියන්න බලන්න ආර්ථික සම්පත් කියන්නේ මොනවද කියලා කියන්න ඕන උත්තරය. එතකොටයි පන්ති ලස්සනට යන්නේ. ආර්ථික සම්පත් නිර්වචනය කරන්න පුළුවන් කෙනෙක් කියන්න බලන්න ටක් ගාලා. ඕම් මතක නැහැ. එහෙනම් කියන්න ආර්ථික සම්පතක තියෙන ලක්ෂණ දෙකක් කියන්න බලන්න. කොයිති? උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් තිබීම. ඔව් ඒක හරි. සීමිත සැපේම නැත්තම් හිඟකම කියන එක. ඊළඟ එක. තව ලක්ෂණයක්. මතක නැහැ. ආවස්තික පිරිවැයක් දැරීම. අන්න හරි. අපි කියනවා මේ ආවස්තික පිරිවැයක් දරමින් ලබා ගන්න වෙනවා. උවමනාවන්ට සාපේක්ෂව සැපේම සීමිත වෙනවා. ඉතින් ඕව තමයි පුතේ ආර්ථික සම්පතක ලක්ෂණේ. ඔයාට මතකද ආර්ථික සම්පත් වර්ග හතරකට වෙන් කරනවා. ඒ මොනවද? භූමිය, ඔව්. ප්‍රාග්ධනය, ශ්‍රමය, ව්‍යවසායකත්වය. අන්න හරි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා වර්ග කරන්නේ අපි ආර්ථික සම්පත්. තව ප්‍රශ්නයක් අහනවා බලන්න පුළුවන්ද කියලා. ඔය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන දෙන්න කොටස් දෙකකට වෙන් කරගන්න නැත්නම් වර්ග කරගන්න පුළුවන් මොනවද? අන්න හරි. very good. බලන්න මතක තියෙන ළමයි ඉන්නවා. දීපල සම්පත් හා මානව සම්පත්. එතනින් දීපල සම්පත් වලට වැටෙන්නේ මොනවද? භූමිය, ප්‍රාග්ධනය. අන්න හරි. භූමියයි ප්‍රාග්ධනයයි තමා පුතේ දීපල සම්පත්. මානව සම්පත් ගණයට එතකොට වැටෙන්නේ ශ්‍රමය හා ව්‍යවසායකත්වය. හරි. මම පුතාලා හොඳයි. සමහර දරුවෝ පාඩම් කරලා තියෙන බවක් තියෙනවා. අනිත් අයත් ඒ මට්ටමට එන්න කියන එක තමයි මගේ නම් අදහස. එහෙනම් පුතේ අපි ලියා ගන්න බලමු මේ ප්‍රශ්නෙට උත්තරේ. හතරේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස පිටු අංක 21 මම ඉන්නේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ප්‍රශ්නෙන් අහන්නේ ආර්ථික සම්පත් ඔබ නිර්වචනය කරන්නේ කෙසේද? ඔබ ඒවා වර්ගීකරණය කරන්නේ කෙසේද කියලා අහන්න. හරි මම පුතාලා ලියන්න මෙහෙම. ආර්ථික සම්පත් යනු ආර්ථික සම්පත් යනු මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් සහිත සීමිත සැපයුමක් සහිත ආවස්තික පිරිවැයක් සහිතව ආවස්තික පිරිවැයක් සහිතව ලබාගත යුතු වන
හිඟ සම්පත් වේ. හිඟ සම්පත් වේ. උදාහරණ ලියන්න. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. පුතේ එතෙන්න සම්පූර්ණ ලකුණු ඇත්තටම හම්බෙලා තියෙන දැන්. ලකුණු 4යි දරුවෝ ඔය ප්‍රශ්න වෙන් වෙන්නේ. මේ වෙනකොට ඔයාගේ ලකුණු 4 හම්බෙලා තියෙන්නේ. ඒ වුණාට තව එක වර්ගීකරණයක් ලියමු මෙහෙම පහලින්. මෙකී ආර්ථික සම්පත් මානව සම්පත්. මානව සම්පත් කියන එකට ලියන්න පුතේ භූමිය හා ප්‍රාග්ධනය. මානව සම්පත් කියන එකේ වරහන් ඇතුළේ ලියන්න භූමිය හා ප්‍රාග්ධනය. වරහන් වහලා සහ දේපල සම්පත්. දේපල සම්පත් කියන එකේ වරහන් ඇතුළේ ලියන්න ශ්‍රමය හා ව්‍යවසායකත්වය. වැරදුවා. භූමිය හා ප්‍රාග්ධනය දැම්මේ දේපල සම්පත් වලට. මානව සම්පත් වලට ශ්‍රමය හා ව්‍යවසායකත්වය එන්න ඕන. මානව සම්පත් එන්න ඕන පුතේ ශ්‍රමයයි ව්‍යවසායකත්වයයි. දේපල සම්පත් කියලා ලියා ගන්න භූමිය හා ප්‍රාග්ධනය. භූමිය හා ප්‍රාග්ධනය. ඒ දේපල සම්පත්. වරහන් වහලා ලෙස වර්ග කළයි. ලෙස වර්ග කළ හැක. බලන්න ඕන් ඔය ටික දුන්න නම් පුතේ ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා. ඔය කියන කාරණේ හම්බුණා නම් ඔයාට ලකුණු 4ක් හම්බ වෙනවා ඔය කියපු උත්තරේට. හරි ඊළඟ ප්‍රශ්නට යමු. මට ඔයා කියන්න ඕන පොත් බලන්න නැතුව බලමු මතකෙන් කියන්නයි ඉන්නවද කියලා. ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් කවරේද? පුතේ මේ විභාග ප්‍රශ්නයක්. මම දෙන ප්‍රශ්නයක් නෙවෙයි. හා කියන්න බලන්න මට ඇහෙන්න ඕන. ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් 4ක් තියෙනවා. හා කියමු බලන්න දන්න අය ටක් ගාලා. මාත් එක්ක කතා කරන්න ඕන. ව්‍යවසායකයාගේ ප්‍රධාන කාර්යයන් අවදානම් දැරීම. අවදානම් වලට මුහුණ දීම. කෝ අනිත් අය? අයියෝ පාඩම් කරලම නැහැනේ කට්ටිය. නව්‍යතා සම්පාදනය. මොකද පුතේ? නව්‍යතා සම්පාදනය. අන්න හරි. නවෝත්පාදන බිහි කිරීම 2යි තව 2ක් තියෙනවා. ව්‍යාපාරය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. ප්‍රතිපත්තිමය තීරණ ගැනීම 3යි තව එකක් තියෙනවා. නිෂ්පාදන සාධක සංයෝජනය කිරීම. නිෂ්පාදන සාධක සංයෝජනය කිරීම. කරුණා කරලා හැමෝම පාඩම් කරන්න. පුතේ ඕවමනේ අහන්නේ දෙයියනේ මේ බලන්නකෝ විභාග ප්‍රශ්නයක් මේ කතා කරන්නේ. මට මතක හැටියට මේ මෑත 2016 හෝ 17 ප්‍රශ්නයක් පුතේ මේ. ඉතින් ඒක ලියා ගන්න නම් ඔයා පාඩම් කරන්න එපේ පුතා. ඒ නිසා කරුණා කරලා පාඩම් කරන්න. අය එක දෙකක් නෑ. ඔයා හිතනවා නම් නෑ අපි විභාගෙ ලං වෙලා හිමීට කරන්නම් බලන්නකො පුළුවන්ද කියලා. ඒ O level පුතා. A level එහෙම කරන්න බෑ. ඒක මතක තියාගන්න. හරි ලියා ගන්න මෙහෙම. පළවෙනි කාර්ය ලියන්න. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය අනාදී භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය අනාදී සාධක සංයෝජනය කිරීම. සාධක සංයෝජනය කිරීම.
දෙක දෙවෙනි එක ව්‍යාපාර පිළිබඳ නැත්නම් ව්‍යාපාරයේ පිළිබඳ අවදානම් වලට මුහුණ දීම අවදානම් දැරීම කියන එක. තුන්වෙනි එක ලියන්න ව්‍යාපාරයේ පිළිබඳ ප්‍රතිපත්තිමේ තීරණ ගැනීම ව්‍යාපාරයේ පිළිබඳ ප්‍රතිපත්තිමේ තීරණ ගැනීම. හතරවෙනි එක ලියන්න නව්‍යතා සම්පාදනය කිරීම. එහෙම නැත්නම් නවෝත්පාදන බිහි කිරීම. නවෝත්පාදන බිහි කිරීම. හොඳයි. පුතේ බලා ගන්න තුන්වෙනි කොටස ඔන්න අහගන්න. මේක තාම කියලා දීලා නැහැ ඇත්තටම තුන්වෙනි කොටස. නිෂ්පාදන කාර්යක්ෂමතාව හා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාව අතර වෙනස දක්වන්න. ඒක මේ මොහොතේ කියලා දෙන්න බෑ. ඒක අපි ඉගෙන ගන්නේ ඔයාට අද දුන්න ටියුට් එකේ නැත්තම් මේ දැන් දෙන ටියුට් එකේ නිෂ්පාදන හැකියා ආදර්ශය කියන පාඩම යටතේ ඔයාට ඉදිරියේදී කියලා දෙනවා ඔය කියපු නිෂ්පාදන කාර්යක්ෂමතාව. ඊළඟට අහනවා මේ හතරවෙනි ප්‍රශ්නේ බලන්නකෝ මම පුතාලා. ආවස්තික පිරිවැය සංකල්පයේ පැහැදිලි කොට හිඟ සම්පත්වල විකල්ප භාවිත අතර තේරීමේ ප්‍රශ්නයට එය සම්බන්ධ වන්නේ කෙසේදැයි විස්තර කරන්න. අන්න ප්‍රශ්න. සුපිරි ප්‍රශ්නයක්. ඉස්සල්ලාම අහනවා ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ පන්ති ඉන්නවා දක්ෂ ළමයි. මට ආවස්තික පිරිවැයට නිර්වචනයක් කියන්න ඉක්මනට බලන්න. කෝ ආවස්තික පිරිවැය යනු මොකද්ද? එක්කෙනෙක් කියන්න බලන්න. මතක නැහැ. මොකද්ද අපි ආවස්තික පිරිවැය හොයාගත් නැත්නම් නිර්වචන කියන්න. කිසියම් හිඟ සම්පතකට විකල්ප භාවිත අතරින් එක් විකල්පයක් තෝරා ගැනීමේදී මේ අත්හැරීමට සිදුවන හොඳම විකල්ප. ඔව්. හොඳට මතක තියාගන්න මේවා කොච්චර සාකච්ඡා කරාද උදාහරණත් එක්කලා ඔයාලට බැරි වෙන්න විදිහක් නැහැ පුතේ. මම ලස්සනට කියලා දුන්නා ඔයාට උදාහරණත් එක්කලා මෙහෙම. කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක විකල්පයක් තෝරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ වෙනුවෙන් අත්හැරීමට සිදුවන කැපකිරීමට සිදුවන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය කිව්වේ. කියලා දුන්නේ නැහැ කියන්න එපා. පාඩම් කරන්න ඕන. තේරිලා තියෙන්නේ පාඩම් කරන්නේ. ඉතින් ඒක කාගේද වැරද්ද බලන්නකො පුතේ. හදාගන්න. ලියන්න මෙහෙම. ආවස්තික පිරිවැය යනු ආවස්තික පිරිවැය යනු කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක් විකල්පයක් තෝරා ගැනීමේදී
තෝරා ගැනීමේදී ඒ වෙනුවෙන් අත්හැරීමට සිදුවන නැත්තම් කැපකිරීමට සිදුවන අත්හැරීමට සිදුවන එහෙම නැත්තම් කැපකිරීමට සිදුවන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය මෙය මූර්ත පිරිවැයක් වන අතර මතකනේ මූර්ත පිරිවැය කියන්නේ ද්‍රව්‍යාත්මක දේවල් කියන එකනේ. ඒ කියන්නේ මූල්‍ය නොවන කියන එක. මූර්ත පිරිවැයක් වන අතර ආත්මගත සංකල්පයක්ද වේ. ආත්මගත සංකල්පයක් කියන්නේ පුතේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට වෙනස් වෙනවා. අපි ඕක ඉගෙන ගත්තා ඈ. ආත්මගත සංකල්පයක්ද වේ. ඒකෙම ලියන්න. එමෙන්ම තීරණ ගන්නා පාර්ශවය හැර බාහිර පාර්ශවයන්ට දැරීමට සිදුවන පිරිවැයක්ද වේ. දැරීමට සිදුවන පිරිවැයක්ද වේ. ඊළඟට අහන ඔයාගේ තව කොටසක් මේ ප්‍රශ්නේ හොඳට කියව ගන්නකෝ. ඔය ටිකට ඔයාට හම්බෙන්නේ ලකුණු 2යි. ඊළඟට අහනවා ඕම් බලන්න හොඳට අහගෙන ඉන්න. මෙහෙම කියනවා. හිඟ සම්පත්වල විකල්ප භාවිත අතර තේරීමේ ප්‍රශ්නයට එය සම්බන්ධ වන්නේ කෙසේදයි දක්වන්න. ඒ කියන්නේ තේරීමයි හිඟ සම්පත් ඒ ප්‍රශ්නෙත් එක්ක ආවස්තික පිරිවැය කොහොමද සම්බන්ධ වෙන්නේ? පුතාලට මතකද මම එතනදී මෙන්න මෙහෙම chart එකක් ඇඳලා බලන්න ඔයාලට මතකද මේක කියලා මම මේ කියන්න හදන දේ? මේක ඇතුලේ උත්තරේ තියෙනවා. මේ chart එක ඇතුලේ උත්තරේ තියෙනවා. බලන්න මොකද්ද කියලා. හිඟකම සහ විකල්ප භාවිත එක විට තියෙනකොට මුහුණ දෙන්න වෙන ගැටලුව තමා පුතේ තේරීම කියලා කියන්නේ. තේරීමක් කරද්දී කැපකිරීමක් වෙනවා. කැපකිරීම තුලින් ආවස්තික පිරිවැයක් බිහි වෙනවා. ආවස්තික පිරිවැයක් බිහි වෙනවා. අන්න බලන්න. මේක තමයි පුතේ මේ අතර තියෙන සම්බන්ධය. එතකොට ආවස්තික පිරිවැය කියන එක ඇති වෙලා තියෙන්නේ තෝරන හින්දා. තෝරන්න වෙලා තියෙන්නේ හිඟකමක් තියෙන හින්දා. එතන මේ තුන් දෙනා අතර සම්බන්ධයක් තියෙනවනේ. මේ හිඟකමයි විකල්ප භාවිතයි එක විට තිබ්බහම තෝරන්න වෙනවා. තෝරද්දි අනිත් ඔක්කොම අවස්ථා කැප කරන්න වෙනවා. කැප කරද්දි තමයි ආවස්තික පිරිවැය බිහි වෙන්නේ. නම් මේ අතර සම්බන්ධය ඔයා උත්තරේ කියන්න ඕන. පැහැදිලි පුතේ? හරි. ලියා ගන්න එහෙනම් මෙහෙම. අවසාන වශයෙන් අපි ලියමු. හිඟකම යනු අසීමිත මිනිස් උවමනාවන්ට
අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවතින සීමිත බවයි. සම්පත්වල පවතින සීමිත බවයි. මේ විශ්ව සාධාරණ ගැටලුවක් වේ. කියන්නේ හිඟකම කියන එක. මේ විශ්ව සාධාරණ ගැටලුවක් වේ. එමෙන්ම කේන්ද්‍රීය ආර්ථික ගැටලුවද වේ. ඒ කියන්නේ රටකට තියෙන ප්‍රබලම ගැටලුව තමයි හිඟකම. කේන්ද්‍රීය ආර්ථික ගැටලුවද වේ. ඒකම ලියන්න. විකල්ප භාවිත සහිත හිඟ සම්පත් අතරින් එක් විකල්පයක් තෝරා ගැනීමේදී ඒ වෙනුවෙන් අනෙකුත් විකල්ප අවස්ථාවන් කැපකිරීමට සිදුවන බැවින් ආවස්තික පිරිවැයක් බිහි වේ. හරි. ඔන්න ඔහොම උත්තරයක් අවශ්‍යයි ලකුණු 4කට. තේරුණාද පුතේ? හරි. එහෙනම් මම හිතන්නේ අද මට ලැබිලා තියෙන කාලේ එච්චරයි. ওই පන්ති වාගේ කරන්න අද දවසේ.